සාදු සාදු සාදු. අපි තෙරුවන්ට නමස්කාර කරමු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පින්වත්නි, අපි හැම දෙනාටම ගෞතම බුදු සසුන දායාද කළ අපගේ ආදි ගුරු දේවෝත්තම පරම පූජනීය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ මිහිඳු මහරහතන් වහන්සේ අපට දායාද කරලා දුන්න උතුම් දහම මේ යුගයේ ඊටාම සරල භාෂාවෙන් පිරිසිදු අපිට කියලා දීලා මේ ගෞතම බුදු සසුනේ පිළිවෙත් පුරන්න උපකාර කරන කල්යාණ මිත්‍ර අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. සදහවත් පින්වත්නි, අද මේ සතියාන්ත සීල භාවනා වැඩසටහන සමග ඔබ එක් වෙලා සිටින්නේ. ඉතින් අද මේ උතුම් ධර්ම දානමය පින්කමට ඒ දායකත්වයේ දරන්නේ අර අපේ පාසක මහත්තයා මතක් කරා වගේ ඒ පුංචි පුතාට ආශිර්වාද කිරීම පිණිස ඒ කාහිංගලගේ සිඟිති දිමෙත් කාහිංගලගේ සිඟිති පුතාට ඒ දායකත්වයේ දරන්නේ සෙව්වන්දි අබේවර්ධන මෑණියන් කාහිංගලගේ පියාණන් කියන ඒ දෙමව්පියන් විසින්. ඉතින් පින්වත්නි, ඒ පින්වතුන්ගේ උතුම් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගෙන ජීවිතේ යහපත් කරන බණපදයක් අහන්න තමයි දැන් අපි සූදානම් වෙන්නේ. පින්වත්නි, දැන් මේ වර්තමානයේ අපිට විශාල ජීවිත අනතුරක් පැමිණිලා තිබෙනවා. පින්වත්නි, ධර්මයේ පුරුදු කිරීමේ තියෙන වටිනාකම අපිට නම් දැන් පෙරටත් වඩා වැටහෙනවා, තේරුම් යනවා. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකේ අපි පිහිටක් තියනවා කියලා හිතාගෙන හිටපු සියලු දේවල් අපිට බලාගෙන ඉද්දී අහිමි වෙලා යනවා. එතකොට එල්ලෙන්න තැනක් නැහැ, හරියට සරණක කෙනෙක් පිහිටලා හිටියේ නැත්තම්. එහෙම බලනකොට අපගේ බුදුරජාණන් වහන්සේගේ සරණ මොනතරම් වටිනවද කියලා අපිට තේරෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ පින්වත්නි, මේ බාහිර ලෝකේ පිහිට නැති නිසා තමයි මේ බුදුරජාණන් වහන්සේ අපිට සරණක් ලබා දුන්නේ. අනන්ත කල්ප ගණන් උන්වහන්සේ පාරමී පුරලා ඒ උතුම් ධර්මය අවබෝධ කරලා ලෝක සත්‍යය වෙනුවෙන් මේ සම්බුද්ධ ජීවිතේ උන්වහන්සේ පිළිවෙත් පිරුවේ. පින්වත්නි, ඒ සම්බුද්ධ ජීවිතේ සම්පූර්ණයෙන් ලෝක සත්‍යයේ යහපත වෙනුවෙන් කැප කළා. ඒකට හේතුව මේ ලෝක සත්‍යයේ මේ අසරණකමට පිහිටක් ලබා දීමටයි. ඉතින් ඒ නිසා අපි පින්වත්නි පිහිටක් සරණක් තියෙන අය. ඒ නිසා ලෝකේ බොහෝ දෙනාට ඒ අවස්ථාව නැහැ. තෙරුවන් සරණ යන්න වාසනාව ලැබුණ අපිටයි ඒ උරුමේ තියෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ලෝකේ ධර්මයේ විතරයි එකම පිහිට පිළිසරණ කියලා. ධම්ම දීපා විහෙරති භික්කවේ ධම්ම සරණ අනඤ්‍ය සරණ. මේ ධර්මයේ තමයි කිව්වා එකම පිළිසරණ මේ සත්‍යයට, වෙනත් පිහිටක් පිළිසරණක් නැහැ කිව්වා. ඒතර බලන්න ඒක මොනතරම් අපිට පැහැදිලි වෙනවද අද? ධර්මයේ පිහිට විතරයි තියෙන්නේ කියලා. අපි හිතාගෙන හිටියා ලොකුවට මේ අපිට මේ පිහිට තියෙනවා කියලා මේ බාහිර ලෝකේ. අපිට අපේ මේ ජීවිතේ මේ ආයතන හයවත් අපිට අයිති නෑ කියලා තේරෙනවා. රෝග ව්‍යසන එද්දී
දැන් මේ රෝග ව්‍යසනයක් අපිට එද්දී ඒකට එරෙහිව මුහුණ දෙන්න අපිට ශක්තියක් නැහැ. හැබැයි ශක්තිය ලබා දෙන්නේ ධර්මයේ පිහිටියොත් විතරයි. ධර්මයේ පිහිටපු ශ්‍රාවකයෝ තමයි පින්වත්නි පැහැදිලි විසඳුම ලබා ගත්තේ මේවට. ඒ නිසා අද දවසේ ඔබට කියලා දෙන්නේ ඊටාම සුන්දර වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපිට මේ ලෝකේ කිසි දවසක පිහිටක් නොලබා තියෙන මේ ලෝකේ පිහිට ඒකාන්ත පිහිට පිළිසරණ තියෙන ඒ අමා මහ නිවනට වැඩි උතුමෙක් ගැනයි අද කතා කරන්නේ. ඒ අමා මහ නිවන ගැනත් ඒ මේ බාහිර ලෝකයේ තියෙන මේ කාමයන්ගේ තියෙන ආදීනවත් මනාවකට මේ දේශනාවේ එළිදරව් වෙනවා. පින්වත්නි මේ දේශනාව ඇතුළත් වෙලා තියෙන මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි පොත් වහන්සේට. මේ සූත්‍රයේ නම රට්ටපාල සූත්‍රය. රට්ටපාල තෙරුන් විසින් වදාළ දේශනාව. පින්වත්නි ඒ දවස්වල අපගේ බුදුරජාණන් වහන්සේ පින්වත්නි ජනපද චාරිකාවේ වැඩියා. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් වස් කාලය ගත කරනවා සවැත් නුවර බොහෝ වෙලාවට. ඊට පස්සේ උන්වහන්සේ වස් කාලයේ අවසානයේ ජනපද චාරිකාවේ වඩිනවා. අපේ බුදුරජාණන් වහන්සේගේ ඒ අසිරිමත් වූ සම්බුදු දිවිය පින්වත්නි දෙව් මිනිස් ලෝකයා වෙනුවෙන් කැප කළා. උන්වහන්සේ පාගමනින්මයි වඩින්නේ. බොහෝ වෙලාවට පාගමනින්මයි සම්බුද්ධ ජීවිතේ වැඩලා තියෙන්නේ. ඒකට හේතුව පාගමනින් වඩින බුදුරජාණන් වහන්සේ දකින ලෝක සත්‍යයට දැකීමෙන් පවා නිවනට බීජ උපද්දනවා. හිත පහදවාගත් සැනින් මේ සත්‍යයේ බොහෝ යහපත සැපත උදා වෙනවා. ඒ නිසා උන්වහන්සේ පාගමනින්ම දෙව් මිනිස් ලෝකයා කෙරේ අනුකම්පාවෙන් වඩිනවා. එහෙම වඩින ගමන් ඔය කුරු කියන ජනපදයට උන්වහන්සේ වැඩියා. වැඩලා පින්වත්නි ඒ ගමේ ඒ ජනපදයේ තිබ්බ තුල්ලකොට්ටිත කියලා ගමක්. ඒ තුල්ලකොට්ටිත ගමටත් බුදුරජාණන් වහන්සේ වැඩියා. ඊට පස්සේ ඒ ගමේ මිනිසුන්ට ආරංචි වුණා. ඒ ආරංචි හරි සුන්දර විදිහට පින්වත්නි මිනිස්සු අතර ගියේ. ඒ මිනිස්සු කතා වුණා බවත්නි මේ ශාක්‍ය කුලයෙන් පැවිදි වෙච්ච ශාක්‍ය පුත්‍ර වූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මහත් වූ භික්ෂු සංඝයා වහන්සේලා සමග ජනපද චාරිකාවේ වඩින ගමන් අපේ ගමටත් වැඩලලු. ඒ භාග්‍යතුන් වහන්සේ මේ ආකාරයේ ගුණවෙලින් යුක්තයි කියලා කතා වෙනවා. ඒ තමයි මේ බුදුරජාණන් වහන්සේ අරහන්ලු සම්මා සම්බුද්ධලු විද්‍යාචරණ සම්පන්නයිලු සුගතයිලු ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා කියන මේ වගේ ගුණයන්ගේ යුක්තයි කියලා පින්වත්නි මේ මිනිස්සු අතර කතා බහ යනවා කීර්තිය. දැන් බලන්න ඒතකොට බුදුරජාණන් වහන්සේගේ ඒ ගුණ ගැන ඒ දඹදිව තලයේ පුරාම පින්වත්නි රැව් පිළිරැව් දුන්නා. දැන් අද අපිට මේ ලෝකේ බුදු ගුණ වෙනම කියලා දෙන්න වෙලා තියෙනවා. එච්චරට මේ ලෝකේ බුදුරජාණන් වහන්සේගේ සරණ ගොඩාක් අයට අහිමි වෙලා. අපි මේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේ ධර්මප්‍රචාරය පටන් ගත්තට පස්සේ තමයි අපි බුදු ගුණේ කාර්යයවත් දැනගත්තේ. නැත්තම් කියා හිටියා මිසක් දන්නේ නැහැ. නමුත් ඒ කාලේ මිනිස්සු තුල මේ අවබෝධයෙන් මේ බුදු ගුණ ගැන දැනගෙන හිටියා. ඉතින් මේ මිනිස්සු ගොඩාක් සතුටු වුණා. ඉතින් එවැනි වූ මෙවැනි ගුණයන්ගෙන් සමන්විත ඒ බුදුරජාණන් වහන්සේ දෙව් මිනිස් ලෝක සත්‍යයට මේ ධර්මයේ දේශනා කරගෙන යනවා. ඒ උන්වහන්සේ දේශනා කරන ධර්මයේ මුලැමැදාග සුන්දරයිලු. ඒ ධර්මයේ මේ සියලු දුක් නැති කරලා අමා මහ නිවන ලබා දෙනවලු. ඒ ධර්මයේ ගැනත් ඒගොල්ලෝ කතා කළා. ආන් එවැනි වූ ධර්මයක් ලෝකයට දේශනා කරන බුදුරජාණන්සේ අපේ ගමට වැඩලා තිනවා. අපි යමු කියලා පින්වත්නි මේ මිනිස්සු ඔක්කොම එකතු වෙලා ගියා. ඉතින් බුදුරජාණන්සේ එක්තරා තැනක වැඩ සිටියා ඒ භික්ෂු සංඝයා සමග. ඊට පස්සේ පින්වත්නි භාග්‍යතුන් වහන්සේ ළඟට මේ ගමේ මිනිස්සු ඇවිල්ලා එකිනෙකා එක එක විදිහට තමයි භාග්‍යතුන් වහන්සේ ළඟ කතා බහ කරලා සමහර අය ඒ කියන්නේ මේ පැහැදීම තියෙන විදිහට බලන්න. සමහර අය භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා කතා බස් කරලා පසඟ පිහිටුලා වන්දනා කරලා ඉඳගත්තා. සමහර අය නම් ගොත් කියලා ඉඳගත්තා. සමහර අය වන්දනා කරන්නේ නැතුවම ඉඳගත්තා. එක එක ආකාරයෙන් මේ මිනිස්සු දන්නේ නැහැනේ දැන් මේ ඔන්න ඒ විදිහට පින්වත්නි ඒ වෙලාවේ මේ තුල්ලකොට්ටිත ගමේ ප්‍රධාන සිටුවරෙක් හිටියා. ඒ සිටුවරයාගේ පුතෙක් හිටියා රට්ටපාල කියලා තරුණියෙක්. මේ රට්ටපාල තරුණියත්
මේ පිරිස අතරට එකතු වෙලා හිටියා. ඒ පිරිසේ හිටියා වාඩිලා. බුදුරජාණන් වහන්සේ පින්වත්නි අමා මහ නිවන් සම්පත් ලබා දෙන උතුම් ධහම දේශනා කළා. මේ ජීවිතේ දුක දුරු කරන අමා මහ නිවන ලබා දෙන උතුම් ධහම දේශනා කරද්දී පින්වත්නි ඒ බොහෝ දෙනාට ඒ ධර්මයේ සතුටු සිතින් අය ශ්‍රවණය කළා. ඊට පස්සේ දහම් කතාව කරවලා බුදුරජාණන් වහන්සේ දහම් කතාව කරවන්නේ පින්වත්නි හරි පුදුම සුන්දර විදිහකට දහම් කතා කරන්නේ. ඒ කියන්නේ දහම් කතාවෙන් උන්වහන්සේ සතුටු කරනවා මේ ඊළඟට උනන්දු කරනවා. ඒ වගේ මේ ජීවිතේ කුසල් දියුණු කරන්න සමාදම් කරන කුසල් දහම් තුල මේ විදිහට බුදුරජාණන් ධර්මයේ දේශනා කළා. පින්වත්නි මේ ධර්මයේ දේශනා කරද්දී එතන හිටිය අර රට්ටපාල කියන තරුණයාගේ හිතට අතිශයින්ම මේ ධර්මයේ හිතට ගියා. ලොකු පැහැදීමක් හටගත්තා. ඊට පස්සේ මේ මිනිස්සු ධර්මය අහලා පිටත් වෙලා ගියා පින්වත්නි. ඊට පස්සේ ඒ තරුණයා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා කියා සිටිනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මේ දේශනා කරන ලද ධර්මයේ හරියට පිරිසිදු සංකයක් වගේ මේ නිවන් මඟ හරියම පිරිසිදුයි. මේ දුක් කෙලින් නිදහස් වෙන්න තියෙන එකම තැන ස්වාමීනි. ඒ නිසා ස්වාමීනි මට තේරුණා මේ ගිහි ගෙදර ඉඳලා නම් මේ නිවන් අවබෝධ කිරීම ලෙහෙසි එකක් නෙවෙයි. නමුත් මේ පැවිදි ජීවිතයේ ආකාශය වගේ ස්වාමීනි. ඒ නිසා නේ ස්වාමීනි මට මේ ගිහි ගෙදරින් නික්මිලා බුද්ධ ශාසනය පැවිදි වෙන්න මම කැමතියි කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් රට්ටපාල මව්පියන්ගෙන් අවසර ගත්තද කියලා ඇහුවා. නෑනේ දැන් මව්පියන්ගෙන් අවසර අරන් නෑනේ. නිසා මව්පියන්ගෙන් අවසර අරගෙන ඉන්න කිව්වා. මොකද මව්පියන්ගෙන් අවසර ගන්න නැතුව පැවිදි කරන්නේ නෑ. මුල් කාලේ එහෙම පැවිදි කළා. පස්සේ අපි දන්නවා අර රාහුලයන් වහන්සේ පැවිදි කරාට පස්සේ විශාල දුකක් ආවනේ සුද්ධෝදන රජතුමාට. ඉතින් එතුමා ඊට පස්සේ බුදුරජාණන් සමුණ ගහලා කියා සිටියා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ දෙමව්පියන්ගෙන් අවසර ගන්න නැතුව පැවිදි කරන්න එපා කියලා. ඊට පස්සේ සිල්පදයක් පනවයි. බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙනකොට ඒ ශාසනය අනිවාර්යෙන් දෙමව්පියන්ගේ අවසරය ඕනි පින්වත්නි. ඉතින් මේ කුමාරයාට ඒ විදිහට පිළිතුරු දුන්නා. එහෙනම් දෙමව්පියන්ගෙන් අවසර අරගෙන එන්න කිව්වා. පැවිදි කරන්නම් කියලා. ඉතින් මේ රට්ටපාල කුමාරයා ගෙදර ගියා පින්වත්නි. මේ රට්ටපාල කුමාරයාගේ හිතේ දැන් වැඩ කරන්නේ ධර්මයේ. මහා කාම සම්පත් ඉඳගෙන හිටපු කෙනෙක් මේ. බිරින්දෑවරු 4 දෙනෙක් ඉන්නවා පින්වත්නි. මේ රට්ටපාල කුමාරයාට. මහා ධනයක් තියෙනවා. ඒ නගරේ ඉන්න සිටුවරයා කියන්නේ වැඩිම ධනෙ තියෙන කෙනා. ඒ ගමේ. එතකොට මේ කුමාරයා ගෙදර ගිහිල්ලා අම්මා තාත්තට කියනවා මෑණියනි පියාණෙනි මම අද බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ගියා. එතකොට ඒ දෙන්නා ගිහිල්ලා නැහැ අම්මයි තාත්තයි. දැන් බලන්න එහෙනම් බුදුරජාණන් වහන්සේ වැඩියා කියන අදහසට ඒ ගමේ මිනිස්සු ගියා. හැබැයි ජීවිතය ගැන හිතන්න පුළුවන් මිනිස්සු තමයි ගියේ. දැන් බලන්න ජීවිතය ගැන අවබෝධයක් ඇති කරගන්න ජීවිතේ මීට වඩා දෙයක් අපිට ඕනේ කියලා හිතන මිනිස්සු එහෙම ධර්මයක් ඇහෙනවා කියන කොටත් ඒකට එකතු වෙනවා. හැමෝම යන්නේ නැහැ එහෙනම්. දැන් අපි ගත්තොත් අපි මේ ධර්මයේ දේශනා කරද්දී හැමෝම මේ බණ අහනවද? නෑනේ පින්වත්නි. මේ ධර්මය අහන්නේ ජීවිතේ කල්පනා කරන්න පුළුවන් පින්වතුන්. හිතන්න පුළුවන් අයට තමයි මේ ධර්මයේ පින්වත්නි නුවණින් කල්පනා කරන්න. ඉතින් අන්න බලන්න ඒ අම්මයි තාත්තයි දෙන්නට මෙහෙම කිව්වා. ඉතින් මට ගොඩාක් හිත පැහැදුනා. අනේ අම්මේ තාත්තේ මේ ලැබිච්ච අවස්ථාව ගොඩාක් අපිට දුර්ලභයි. ඒ නිසා ඒ බුදු කෙනෙක් පහළ වෙන්නේ කලාතුරකින්. අනේ මට ඒ බුදු සසුනේ පැවිදිලේ නිවන අවබෝධ කරගන්න තියෙනවා නම් ගොඩක් හොඳයි කියලා මට හිතුණා. අනේ මට අවසර ලබා දෙන්නකෝ පැවිදි වෙන්න. එතකොට බලන්න මේ අම්මයි තාත්තයි පින්වත්නි කිසිසේත්ම කැමති වුණේ නැහැ මේකට. ඇත්තටම පින්වත්නි කෙනෙක් පැවිදි වෙනවා කියනකොට මේ ලෝකේ කිසිම අම්මා තාත්තා කෙනෙක් කැමතියි කියලා හිතන්න අමාරුයි. අපගේ මහා බෝසතාණන් වහන්සේ පාරමී පුරලා ඇවිල්ලත් උන්වහන්සේ ගිහි ගෙදරින් යද්දි කැමති වුණේ නැහැ පින්වත්නි. මම ගිහි ගෙදරින් නික්මිලේ යන්න ඕන කියලා කතා කරද්දී ඒ සියලු දෙනා ඇඬුවා කියනවා. එහෙව් එකේ ඊට වඩා පින් අඩු අයට දෙමාපියන්ගේ අවසරය ලැබෙනවා කියන එක ලේසි එකක් නෙවෙයි. ඉතින් අන්න බලන්න ඒ අම්මයි තාත්තයි කිව්වා අනේ පුතේ අපිට නම් දෙන්න බෑ එහෙම. ඔයාගේ මරණයෙන්වත් අපි ඔයාගෙන් වෙන් වෙන්න කැමති නෑ.
එහෙම එකේ කොහොමද අපි පැවිදි වෙන්න අවසර දෙන්නේ කියලා ඇහුවා. ඒ නිසා අනේ අපිට නම් ඒක කරන්න බෑ කිව්වා. ඊට පස්සේ මේ පුතා පින්වත්නි අතහැරියේ නෑ. දැන් බලන්න අර බලවත් ආසාවක් තියෙන කෙනා ඒ ඉලක්කේ කරා යන විදිහ බලන්න. දැන් සාමාන්‍ය අපි ධර්මය ඇහුවොත් අපිට තියෙනුන අවංකව මේ ධර්මයේ තේරුම් ගන්න ඕන අවබෝධ කරගන්න ඕන කියලා කැමැත්තක්. දැන් මේ වගේ ප්‍රශ්නේද්දි විශේෂයෙන් මේ වසංගත රෝගයේද්දි අපිට මේ ධර්මය අහන්න ලැබෙනකොට කෙනෙකුට හිතෙනවා නම් අනේ මේ කිසිම දෙයක පිහිටක් නැහැ මේ ලෝකේ. මේ ධර්මයේ විතරයිනේ පිහිට තියෙන්නේ කියලා හිතුනොත් නම් ඒක පින්වත්නි ශ්‍රේෂ්ඨ සිතුවිල්ලක්. එයාට කවදා හරි දවසක මේ දුක්ඛිත සසරෙන් මේ වගේ මහා භයානක ව්‍යසන වලටපත් වෙලා ඒ ජරා මරණ උරුම කරගත්තේ ජීවිත වලින් නිදහස් වෙන්න අවස්ථාව ලැබෙනවමයි. ඒ වගේ තමයි දැන් බලන්න මේ රට්ටපාල කුමාරට ඇතිවෙච්ච අදහස කොච්චර බලවත්ද කියලා. අම්මා තාත්තාට නැවත නැවත කිව්වා. ඒ කියන හැම වතාවෙම පින්වත්නි අම්මා තාත්තා කිව්වේ අර කතාවමයි. ඒක නම් කරන්න දෙන්න බෑ. ඔයා ගිහි ගෙදර ඉඳලා පින් දහම් කරන්න කිව්වා. ඊට පස්සේ පින්වත්නි 3 වතාවක් දක්වාම අම්මා තාත්තට කියා හිටියා. ඒත් අම්මා තාත්තා අවසර දුන්නේ නැහැ. අන්තිමේටම බලන්න මේ රට්ටපාල කුමාරයා කරන දේ. මේ රට්ටපාල කුමාරයා ඊට පස්සේ ගෙදර බිම සාලේ වැතිරුණා කියනවා. බිම වැතිරිලා කන්නේ බොන්නේ නැතුව ගියා කියනවා. කෑම්බීම නවත්තවුවා. ඊට පස්සේ මේ අම්මයි තාත්තා ගිහිල්ලා කතා කර මොකද පුතේ කියලා. අනේ අම්මේ තාත්තේ මට පැවිදි වෙන්න දෙන්නේ නැත්තම් මෙතනම මගේ මරණය වේවා. ආයෙ මං ආහාර ගන්න නැහැ කිව්වා. මට මැරෙන්නක හොඳයි කො මේ පැවිදි වෙන්න දෙන්නේ නැතිවට වඩා. ගිහි ගෙදර ඉන්නවට වඩා. පැවිදි වෙන්න දෙනව නම් මම කැමති නැත්තම් මගේ මරණය මෙතනම වේවා කියලා පින්වත්නි කතා කළා නැගිටවන්න බෑ. දවස් ගාණක් කෑම නෑ දැන්. ඊට පස්සේ මේ අම්මලා තාත්තලාට දුකයි මේ පුතා මැරිලියයි කියලා. ඊට පස්සේ යහළුවන්ට කතා කළා රට්ටපාල කුමාරයාගේ. යහළුවොත් ඇවිල්ලා කියනවා පින්වත් රට්ටපාල බලන්නකො ඔයා මොකද මෙහෙම කටයුතු කරන්නේ. මේ අම්මා තාත්තට ඉන්නේ එකම ප්‍රියමනාප දරුවා ඔයානේ. ඉතින් මේ අම්මා තාත්තා ඔයා යනවට කැමති වෙන්නේ නැහැ කිසි වෙලාවක. අනේ යහළුවේ මොකද්ද ඔයාට ඇතිවෙච්ච මේ අදහස? මේ හොඳට කාලා බීලා ඉන්න තියෙන ජීවිතේ මොකද මේ ඔයා කරන්න හදන්නේ? දැන් බලන්න එතකොට ඒගොල්ලන්ටත් මේ ධර්මයේ නැහැ. බලන්න මේ ධර්මයේ වැටහෙනවා කියන එක පින්වත්නි ලෝකයේ කෙනෙකුට කලාතුරකින් සිද්ධ වෙන එකක්. නුවණකින් කරගන්න දෙයක්. ඉපදිච්ච හැමෝටම මේ ධර්මයේ වැටහීම නැහැ. ඒ යහළුවොත් කිව්වේ ඕක කරන්න එපා. ඕකට වඩා හොඳයි ගෙදර ඉඳලා අපිත් එක්ක මේ කාලා බීලා ඉමු කිව්වා පින් කරගෙන. නමුත් මේ අපේ රට්ටපාල කුමාරයාගේ අදහස පින්වත්නි වචනයක් කියන්න ගින යහළුවොත් එක්ක නිස්සද්දව හිටියා. ඊට පස්සේ මේගොල්ලෝ උත්සාහ කළා හරි ගියේම නැහැ. ඊට පස්සේ මොකද කළේ? අම්මා තාත්තට කිව්වා අනේ අම්මේ තාත්තේ මේ රට්ටපාල කුමාරයා නම් කවදාවත් මේ ගිහි ගෙදර ඉන්න කැමති කෙනෙක් නෙවෙයි. පැවිදි වෙන්නමයි කැමති. බැරි වෙලාවත් මේ පැවිදි වෙන්න අවසර දුන්නේ නැත්නම් මේ කුමාරයාට මැරිලයි අම්මේ තාත්තේ මෙයා. ඒ නිසා අනේ මෙයාට පැවිදි වෙන්න අවසර දෙන්න කිව්වා. එතකොට ඔයාලට පැවිදි වෙච්ච දරුවෙක් හරි දකින්න ඉන්නවනේ පණ පිටින්. දැන් මෙහෙම ඉඳලා ඔයාලා අවසර දුන්නේ නැත්නම් මෙයා මැරිලයි කිව්වා තව දවස් කීපකින්. ඒ කියන්නේ මෙයා නම් නැගිටින්නේ නැහැ කිව්වා. ඒ කියන්නේ එච්චර ලොකු උත්සාහයක් කරන් මේ. ඊට පස්සේ මොකද උනේ? ඒ අම්මලා තාත්තලා අකමැත්තෙන් අවසර දුන්න මේ පුතාගේ ජීවිතේ බේර ගන්න ඕන නිසා. ඊට පස්සේ මේ කුමාරයා ගිහිල්ලා පින්වත්නි බුදුරජාණන් වහන්සේට කරුණු කියලා පැවිද්ද ලබා ගත්තා. පැවිද්ද ලබාගෙන බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම විනය තුල ඒ ප්‍රතිපදාව තුල හැසිරුණා. බුදුරජාණන් වහන්සේගේ ඊටාම රමණීය වූ ප්‍රතිපදාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ සීලය ගැන කියලා දුන්නා. සමාධිය ගැන කියලා දුන්නා. ප්‍රඥාව ගැන කියලා දුන්නා. සීල සමාධි ප්‍රඥාවෙන් යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන මනාකොට බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා. ඒ රට්ටපාල ස්වාමීන් වහන්සේ අර කලින් අහපු දහම් කරුණුත් මෙනෙහි කර හිටියේ. ඒ ධර්මයේ පුරුදු කරන්න ගත්ත පින්වත්නි. ඒ රට්ටපාල ස්වාමීන් වහන්සේ ටිකෙන් ටික තමන්ගේ ජීවිතේ ඒ ගුණධර්ම දියුණු කරගෙන ඊටාම කෙටි කලක් ඇතුළත උතුම් වූ අරහත්ත්වයට පත් වුණා පින්වත්නි. බලන්න මේ ධර්මයේ කොච්චර දුර තමාව ගෙනියනවද? බලන්න මේ රට්ටපාල කුමාරයාට ඇතිවෙච්ච අදහස මුදුන්පත් කරගත්තා. ඒ ධර්මයට කැමති වීම නිසා.
මේ ධර්මයට කැමති වෙනවා ආසා කරනවා කියන එක පුදුම දෙයක් පින්වත්නි. දියුණු වෙනවමයි. අර පරාභව සූත්‍රය බුදුරජාණන් වහන්සේ වදාළේ ධම්ම කාමෝ භවං හෝති කියලා. ධර්මයට කැමති වෙන කෙනා කියන දියුණුව ලබන්නේ. පිරිහීමක් නෑ යාගේ. බලන්න මේ රට්ටපාල ස්වාමීන් වහන්සේ අරහත්ත්වයටපත් වුණා. සියලු දුක් දුරු කරගත්තා. රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඉතින් ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට මේ රට්ටපාල ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ වැඩලා භාග්‍යතුන් වහන්සේගෙන් අවසර ඉල්ලා හිටියා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මට අනේ අපේ දෙමව්පියන් දකින්න යන්න අවසර දෙන්න කිව්වා. මං කැමති අපේ දෙමව්පියන්ට උපකාර කරන්න. දැන් බලන්න පැවිදි වෙච්ච දරුවෙකුට හිතෙන අදහසක්. ඒ තමයි ඒ තමන්ගේ ජීවිතේ ධර්මයෙන් සුවපත් වුණ කෙනාට ඒ අදහස එනවා පින්වත්නි. මොකක්ද අනේ මටත් මේ දුක්ඛිත මේ ජීවිතෙන් නිදහස් වෙන්න ලැබුණා. අනේ අපේ ගෙදර අම්මා තාත්තටත් ඒ සියලු දෙනාටත් මේ ධර්මය මට දෙන්න පුළුවන් නම් කියලා ධර්මයේ ලබා දීමේ සරණ ලබා දීමේ කැමැත්තෙන්ම ගෙදෙට්ට වඩින්න තීරණය කළා. භාග්‍යවතුන් වහන්සේ බැලුවා පින්වත්නි. බලනකොට මේ ස්වාමින් වහන්සේ අරහත්ත්වයටපත් වෙලා ඉන්නේ දැන්. කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. හැබැයි උන්වහන්සේ දැක්කා මේ ගෙදර අය නැවත මේ ස්වාමීන් වහන්සේ වැඩියොත් සිවුරු අරවාගන්නේ අදහසින් ඉන්නේ. ඇයි හැම කෙනාම ධර්මයක් නැහැ එයාට. බුද්ධ ශාසනයට පැහැදිලා නැහැ. බිරින්දෑවරු 4 දෙනෙක් ඉන්නවා මේ රට්ටපාල කුමාරයාට. ඒ ඔක්කොම දාලා ඇවිල්ලා පැවිදුනේ මේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් හොඳයි රට්ටපාල වඩින්න කිව්වා. ඉතින් උන්වහන්සේ පින්වත්නි පිළිවෙලින් වැඩලා ඒ කුරු ජනපදේ තුල්ලකොට්ටිත කියන ගමට වැඩියා පින්වත්නි. මේ ගමට වැඩලා උන්වහන්සේ පිළිවෙලින් පිණ්ඩපාතේ වැඩියා. වැඩලා තමන්ගේ ගෙදෙට්ටත් වැඩියා. දැන් ඔන්න ඒ වෙලාවේ තමන්ගේ ගෙදෙට්ට වඩිනකොට තාත්තා සාලේ පින්වත්නි මේ පුටුවක් තියාගෙන මේ කොණ්ඩේ හදන අපි කියන්නේ කරණවැමිය කියලා. ඒ කාලේ ඉඳලා තියෙනවනේ සිටුවරුන්ට රජවරුන්ට කොණ්ඩේ කපන්න කොණ්ඩේ පීරන්න. ආන්ගේ කරණවැමිය මොකද කළේ? කොණ්ඩේ සකස් කර කර හිටියා. ඒ වෙලාවේ ඒ සිටුතුමා රට්ටපාල ස්වාමීන් වහන්සේගේ තාත්තා පාර දිහා බලාගෙන හිටියේ. දැන් අපි ගත්තොත් ගෙදරක ඉස්සරහ සාමාන්‍ය පාරට මුහුණලා තියෙනවනේ. ඒතර මේ පාර පැත්තින් තමන්ගේ ගෙදර පැත්තට ශ්‍රමණයන් වහන්සේ නමක් වඩිනවා. මේ තාත්තා දැක්කා. දැක්කේ ගමන් පින්වත්නි අඳුන ගන්න බෑ දැන් ගොඩක් දුරින් වඩින්නේ. තමන්ගේ පුතා කියලා අඳුන ගන්න බැරි වුණා. එක පාරට මේ තාත්තා දොස් කියන්න පටන් ගත්තා. මෙන්න මෙහෙම මේ හිස මුඩු කරගත්තේ ශ්‍රමණයෝ තමයි අපගේ ප්‍රියමනාප වූ එකම දරුවා මහාන කරගත්තේ. මෙන්න මෙහෙම දොස් කියන්න පටන් ගත්තා. මේ මුඩු මහානෝ තමයි මගේ එකම පුතා හිටියේ පුතා ගිහිල්ලා පැවිදි කරගත්තේ. කියලා දොස් කියන්න පටන් ගත්තා. එතකොට බලන්න මෙයාට පැහැදීමක් නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමකුත් නැහැ, ධර්මයේ ගැනත් නැහැ, ඒ සංඝයා ගැන පැහැදීමකුත් නැහැ. මගේ පුතා අරන් ගිහිල්ලා මහාන කරගත්තා කියලා තමයි දැන් මේ දොස් කියන්නේ. ඉතින් මේ කියපු එක ඇහුණ රට්ටපාල ස්වාමීන් වහන්සේට. ඊට පස්සේ රට්ටපාල ස්වාමීන් වහන්සේ වඩින ගමන එහෙම්ම නවත්තවුවා. දැන් බලන්න පින්වත්නි රහතන් වහන්සේලාගේ අසිරිය. දැන් අපි හිතමු කෙලෙස් සහිත කෙනෙක් කියලා එතන හිටියේ. කෙලෙස් සහිත කෙනෙකුට නම් මේක කරන්න අමාරුයි. මේ රහතන් වහන්සේලාගේ අසිරිය බලන්න. දැන් වෙන කෙනෙක් නම් ගිහිල්ලා එහෙම බැන්න කියමුකෝ. නෑ නෑ මේ තාත්තා මන් අඳුරන්නේ නැතුවද කොහෙද බයිනෝ ඇත්තේ කියලා සමහරවිට ගෙදෙට්ට ගිහිල්ලා කතා කරනවනේ. නෑ නෑ තාත්තේ මම මේ කියලා. එහෙම නෑ පින්වත්නි. බලන්න මේ අරහත්ත්වේ සුන්දරත්වේ. ඒ බැඳීම් සියල්ලම නැති කරගත්තා. මගේ තාත්තා, මගේ අම්මා, මගේ සහෝදරයෝ, මගේ කියන කිසි දෙයක් නෑ පින්වත්නි. උන්වහන්සේලා විරාගී සිතින් වැඩ සිටිනවා දහම මෙනෙහි කරමින්. දහම තුල අපිට මේ අපේ කියලා දැන් බලන්න මේ කොරෝනා වෛරසය එද්දී අපිට අපේ අය ලෙඩ වෙද්දී අපේ හිතට වදින්නේ නැද්ද පහරක්? දුකටපත් වෙනවා. දරුවෝ බලාගෙන ඉද්දි ලෙඩ වෙද්දී අම්මා තාත්තා ලෙඩ වෙද්දී දුක එනවා පින්වත්නි මේ හිතට. ඇයි ඒ බැඳිලා ඉන්නේ? මේ කොරෝනා වෛරසය ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ රහතන් වහන්සේ නමකට. මේ වගේ වසංගතාව කියලා. ඇයි උන්වහන්සේලා බලාගෙන ඉන්නේ මරණය එනකන් තමන්ගේ ජීවිතේ කොහොමද? මාසේ පඩිය බලාගෙන ඉන්න කෙනෙක් වගේ.
ඒ තරම් සුන්දරයි මේ අරහත්ත්වය. බලන්න මේ නිවන ලබාගත්තේ උත්තමයන්ගේ ජීවිතේ. ඊට පස්සේ උන්වහන්සේ හැරුණ අනිත් පැත්තට හැරිලා වඩින්න ගත්තා. නැවත මගේ තාත්තා කොහොමත් කැමති නෑ වගේ මං වඩින්න ඕන කියලා. ආයපහු වඩිනකොට ඒ ගෙදර හිටියේ වැඩකාර කෙල්ල මොකද කළේ? අර ගෙදර තිබ්බේ පරණ වෙච්ච කෑම අරගෙන ගිහිල්ලා විසි කරන්න ගියා. ඒ කියන්නේ පිට්ටු වගේක් තිබිලා කලින් දවසේ ඒ පරණ වෙච්ච පිට්ටු විසි කරන්න ගියා. ඊට පස්සේ පින්වත්නි ඒ වැඩකාර දියණිය එහෙම අරගෙන යද්දී රට්ටපාල ස්වාමීන් වහන්සේ මෙහෙම කිව්වා. ඈ පින්වතියේ ඔය දේ විසි කරන්න ගෙනියන දෙයක් නම් මගේ පාත්‍රයට දාන්න කිව්වා. දැන් ඇත්තට විසි කරන්න ගෙනියන්නේ. ඊට පස්සේ මොකද කළේ? ඇය ගිහිල්ලා ඒ පිට්ටු පූජා කළා. ඒ පිට්ටුව රට්ටපාල ස්වාමීන් වහන්සේට, රහතන් වහන්සේට. ඊට පස්සේ ඇය බැලුවා හොඳට පාදයේ සිට හිස මුදුන දක්වා බැලුවා ඒ ස්වාමීන් වහන්සේ. බලනකොට පින්වත්නි මම තේරුම් ගත්තා මේ අපේ ගෙදර හිටි කුමාරයා නෙමෙයි. ඇය අඳුනා ගත්තා. ඒ ගමම්ම ඇය මොකද කළේ? දූවගෙන ගියා. සිටුතුමා ළඟට ගිහිල්ලා කිව්වා අනේ සිටුතුමනි අන්න ඒ වැඩලා තියෙන දැන් ඔබතුමාට දොස් කියලා වැඩි නැවත ඒ ස්වාමීන් වහන්සේ නමක්. ඒ වැඩලා තියෙන වෙන කවුරුත් නෙවෙයි අපේ රට්ටපාලයන් වහන්සේ. ඊට පස්සේ ඒ මෙයා කියනවා කවුද මේ සිටුතුමා උඹ ඔය කියන දේ ඇත්තක් නම් මම ඔබ මේ සේවක මේ තනතුරෙන් අයින් කරනවා කිව්වා වැඩකාරකමෙන්. ඊට පස්සේ මේ තාත්තට හරි සතුටුයි. මේ තාත්තා ඉක්මනට ගියා දූවගෙන දැන්. අර කොණ්ඩේ හදා දින්න එකත් අතැල්ලා දාලා ගියා. ඊට පස්සේ යනකොට රට්ටපාල ස්වාමීන් වහන්සේ පින්වත්නි පැත්තකට වෙලා අර ඒ අගුපිලක වාඩි වෙලා පිටිපස්සේ ඒ පිට්ටු කෑල්ල වළඳනවා. ඊට පස්සේ මේ තාත්තා ගියා. ගිහිල්ලා ඉවරලා වළඳන්න යනකොට කිව්වා අනේ රට්ටපාලයන් වහන්සේ මට සමා වෙන්න මම දන්නේ නැතුවයි දොස් කිව්වේ. ඔබ වහන්සේ වැඩියා කියලා මම දන්නේ නැහැ. මම දන්නේ නැතුව දොස් කිව්වේ වෙන කවුරු හරි කියලා. ඊට පස්සේ කිව්වා අනේ ඕන තරම් දාන්නේ තියෙනවා අපේ ගේ ඇතුලේ කෑම බීම ප්‍රණීත. අනේ වඩින්න කිව්වා ගේ ඇතුලට. බලන්න මේ අරහත්ත්වයේ සුන්දරත්වයේ පින්වත්නි ඒ රහතන් වහන්සේලාගේ ජීවිතේ ඒ රහතන් වහන්සේ කියනවා නෑ නෑ උපාසක තාත්තා කතා නෑ. දැන් අපි තාත්තලා අම්මලා කියලා කතා කරන එක මේ විවහාරය නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ සසුනේ පැවිදිච්ච භික්ෂුවක් ඇත්තටම තමන්ගේ අම්මා තාත්තට පව කතා කළ යුත්තේ උපාසක උපාසිකාව කියලා. එච්චරයි. ඒක හරි සුන්දරත්වයක්. ඒක තමයි මේ ශාසන විවහාරي. උපාසක මන් දැන් දානේ හරි කිව්වා. මට ලැබුණකව දානේ. ආයෙ මං වඩින්නේ නැහැ කිව්වා. බලන්න පින්වත්නි. දැන් කෙලෙස් සහිත කෙනෙකුට නම් මේක මෙහෙම කරගන්න අමාරුයි පින්වත්නි. දැන් අපි වගේ කෙනෙක් වුණත් එහෙම බෑ පින්වත්නි කරන්න. ඇයි මේ බන්ධනියත් එක්ක ඇදිලා යනවා. අනේ පව් මගේ තාත්තට අනුකම්පාවෙන් මං දාන ටිකක් වළඳනවා කියලා එහෙම හිතෙනවනේ. එහෙම නෑනේ බලන්නකෝ සුන්දරත්වයේ. අර පරණ වෙච්ච පිට්ටු කෑල්ලෙන් එදා උන්වහන්සේ ඒ තමන්ගේ ජීවිතේ ආහාරේ කරගත්තා. උදේවරු ඒකෙන් හරි එදා දවස. ඊට පස්සේ එහෙනම් කිව්වා එහෙනම් අනේ ස්වාමීනි ඔබ වහන්සේට වඩින්න බැයි නම් අද අනේ හෙට දවසේ අපේ ගෙදර දානෙට වඩින්න කිව්වා. අපි දානේ හදලා පූජා කරන්නම් අපිට අනුකම්පාවෙන් හෙට දවසේ දානෙට වඩින්න කිව්වා. ඊට පස්සේ රට්ටපාල මහරහතන් වහන්සේ ඒක පිළිගත්තා නිස්සද්දව. ඊට පස්සේ මොකද කළේ මේ සිටුතුමා ගිහිල්ලා ගෙදර ආයට ඔක්කොටම කිව්වා ඉක්මනට වරෙල්ලා අද අපේ රට්ටපාලයන් වහන්සේ වැඩියා. හෙට දවසේ අපි උන්වහන්සේ සිවුරු අරෝගමු කිව්වා. සියලු දෙනා පින්වත්නි කතා කරගත්තා. එතන හිටිය අර බිරින්දෑවරු 4 දෙනාටත් කිව්වා. "ඒයි කෙල්ලේ මෙහෙ වරෙල්ලා. උඹලා හෙට දවසේ රට්ටපාල කුමාරයා ගිහි ගෙදර ඉද්දී උඹලා කොයි විදිහට ඇඳගෙන ඉන්නකොටද කැමති උනේ? ඒ විදිහට ඇඳුම් ඇඳගනින්න කිව්වා." ඔන්න බලන්න. ඊට පස්සේ මේ සිටුතුමා කළේ දානේ හදන එක වෙන ඉස්සර වෙලා. තමන්ගේ තියෙන වස්තු රත්තරන් රිදී ඒ මුතු මැණික් ආදී තියෙනවනේ ගබඩාවෙල ඒ සියලුම ධනෙ අරගෙන ඇවිල්ලා ඒ ගෙදර ස්තෝප්පය අපි කියන්නේ සාමාන්‍ය සාලි ගොඩක් ගැහුවා. දැන් බලන්න ඒ කාලේ තිබිලා තියෙන ධනෙ මේ සිටුවරුන්ට සාලි ගොඩක් ගහලා බින්වන්දි රෙද්දකින් වැහුවා. දැන් මොකද්ද මේ කරන්න යන්නේ? රට්ටපාල කුමාරයා සිවුරු අරව ගන්න යන්නේ. ඒකට මේ සියලුම උපක්‍රම ඊට පස්සේ දානෙත් හැදුවා. උන්වහන්සේ පසුවදා සිවුරු පොරවාගෙන
දානයට වැඩියා. ඊට පස්සේ පින්වත්නි පනෝපු ආසනේ වාඩි වුණා. ඊට පස්සේ තාත්තා ළඟට ඇවිල්ලා කියනවා දැන් ඒ සිටුතුමා පින්වත් රට්ටපාලයන් වහන්සේ අර ධනෙ දැන් පෙන්නවා. අර රෙදි ඔක්කොම අයින් කරලා තිර අයින් කරලා කියනවා පින්වත් රට්ටපාලේ මේ නුඹගේ මව සතු ධනෙ. ඒ වගේම නුඹගේ පියා සතු ධනෙ. ඒ වගේම මෙතන තියෙන මුත්තගේ ධනෙ තියෙනවා. මේ විදිහට මේ සියලු දෙනාගේ ධනෙ මෙතන ඔක්කොම ගොඩ කරලා තියෙන්නේ කිව්වා. ඉතින් මේ සියලුම ධනෙ ඔබටයි. ඒ නිසා ඔබ මේ ඔය කසාවත අතහැරලා ඇවිල්ලා හොඳට මේ ධනෙන් පින් කරගෙන මේ ගිහි ජීවිතය ගත කරන්න කිව්වා. මේ කාම සම්පත් විඳින්න කිව්වා. ඔන්න බලන්න. එතකොට බලන්න පින්වත්නි මේ වගේ රත්තරන් ඔය ඔක්කොම මෙහෙම පෙන්නලා කියද්දී කෙලෙස් සහිත කෙනෙකුට නම් ලේසිද මේකෙන් ගැලවෙන එක? බලන්න උන්වහන්සේලා මේ ලෝකේ බාහිර මේ කාමයෙන් පිහිටක් හොයන්නේ නැහැ. මේ කාමයේ පිහිටක් නෑමයි. මේ කාමයේ පිහිටක් හොයන්නේ ඇයි? කාමයේ පිහිටක් හොයන්නේ කාමයේ තියෙන ආදීනව දන්නේ නැති අයයි. කාමයේ කියන්නේ ආදීනව ගොඩාක් තියෙන එකක් පින්වත්නි. අපි මේ ඇලුම් කරන ප්‍රියමනාප රූප, ප්‍රියමනාප ශබ්ද, ප්‍රියමනාප සුවඳ, ප්‍රියමනාප රස, ප්‍රියමනාප පහස කියන්නේ පින්වත්නි ගොඩාක් දුක් ඇති දේවල්. ඒවට බැඳුනා කියන්නේ දුක් කන්දරාවයි. ආස්වාදේ චුට්ටම චුට්ටයි තියෙන්නේ දුක් ගොඩායි. ආන්ගේ ආදීනව දැකලා තමයි මේ අමා මහ නිවනට වැඩි රට්ටපාලයන් වහන්සේ. උන්වහන්සේ දැන් මේක හොඳටම අවබෝධ කරගත්තා. උන්වහන්සේ අවුහෙන් රැවටෙන්නේ නැහැ. බැඳෙන්න දෙයක් නැහැ නේ පින්වත්නි. සියල්ලෙන් නිදහස්. ඊට පස්සේ උන්වහන්සේ කියනවා බලන්න පින්වත් ගෘහපතියේ මගේ දැනුමේ හැටියට නම් ඔය ඔක්කොම ධනෙට මේකයි කරන්න ඕනේ කිව්වා. ඔය ධනෙ අරන් ගිහලා රසවල ගලා යන ගඟක් තියෙන්නේ. ඒ ගඟට දාන්න කිව්වා. එතකොට ඔය නිසා හටගන්නේ දුක් නෑ කිව්ව ඔබට. ඔය ටික මගේ දැනුම හැටියට කරන්න තියන්නේ අර ගඟට තමයි දාන්න තියෙන්නේ කිව්වා. කොහොමද බලන්නකෝ. ඊට පස්සේ මොකද උනේ? මේ තාත්තට තේරුණා මේ වැඩේ හරියන්නේ නැහැ කියලා. ඊට පස්සේ කියනවා අනේ සිට උපාසක මට දානේ දෙනවා නම් දෙන්න ඇයි මම මේ විදිහට පීඩාවට පත් කරන්නේ කිව්වා. ඊට පස්සේ රහතන් වහන්සේ. ඊට පස්සේ ඔන්න දානි පූජා කළා. දැන් හරි ගියේ නෑනේ වැඩේ. ඊට පස්සේ ඊළඟ ප්ලෑන් එක. බිරින්දෑවරු 4 දෙනාත් ලෑස්තිලා නින්නේ. දානේ වළඳවුවා. ඊට පස්සේ පින්වත්නි මොකද කළේ? අර බිරින්දෑවරු 4 දෙනා ආවා. කතා කළා ඇවිල්ලා. ඇවිල්ලා මොකද කළේ? අනේ ආර්ය පුත්‍රේ ඔබ අපිට කැමති නැත්තම් ඔබ මේ දිව්‍යාංගනාවන්වත් බලාගෙනද ඔය බඹසර හැසිරෙන්නේ කියලා ඇහුවා. ඒ කියන්නේ දැන් මේගොල්ලෝ අර බැඳිලා ඉන්නේ දැන් මේ කුමාරයාත් එක්ක. ඊට පස්සේ මෙයාලා ගිහිල්ලා අඟර දඟර දාලා දැන් බැලුවා. ඊට පස්සේ කියනවා අනේ ඉතින් අපි ඔබට එපා නම් ඔබ වහන්සේට මේ දිව්‍යාංගනාව බලාගෙනද කියලා ඔය ධර්මයේ හැසිරෙන්නේ. ඔන්න බලන්න. එතකොට බලන්න කාමයෙන් හිත යට වෙච්ච කෙනා කාමයේ ගැනමයි හිතන්නේ. එයාට හිතෙන්නේ නම් අපි මේ අතහැරලා ගියාට මෙයා මේ දිව්‍යාංගනාව බලාගෙන ඉන්නේ නැති මේ ධර්මයේ හැසිරෙන්නේ කියලා. දැන් බලන්න මේ ධර්මයේ ඉලක්කය දන්නේ නැති අයනේ. එතන මේ ගිහි ගෙවල් අතහැරලා මහාන වෙන්නේ මේ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා දිව්‍යාංගනාව ගන්නද? බලන්න එතකොට මේ පිරිසට ධර්මයේ නෑ පින්වත්නි. එතන බලන්න මේ ධර්මයේ කියන එක පින්වත්නි ලෝකේ හැමෝටම ලැබෙන එකක් නෙවෙයි. ඒ ධර්මයට ආසා කරන සංසාරේ පින් තියන අයට ලැබෙන දෙයක්. අපි කියමු බුදු කෙනෙක් ඇවිල්ලා මේ කොහේ හරි තැනකට වඩිනවා කියලා ආරංචි වුණොත් එතෙන්ට යන්නත් පිනක් ඕනේ. දේශනාවේ තියෙන එක. බුදු කෙනෙක් දකින්න යන එක අතිශයින් දුර්ලභයි කියනවා. දැක්කත් ඒ ධර්මයට පහදිනවා කියන එක ඊටත් වඩා දුර්ලභයි. දැන් බුදුරජාණන්සේ දැකපු අය හිටියනේ. නමුත් ඒ ධර්මයට බැරුණානේ පහදව ගන්න හිත. දැක්කද? දැක්කත් වැඩක් නැහැ ධර්මයට හිත පහදව ගන්න බැරි වුණොත්. නුවණ නැති වුණොත්. දැන් දේවදත්ත ළඟින්ම හිටිය බුදුරජාණන්සේ පැවිදිත් වුණා. නමුත් පිහිටක් ගත්තද? තමන්ගේ සිත අසත්පුරුසයි. දැන් බලන්න මේ අයට කිසිම දැනුමක් නැහැ මේ පැවිදි ජීවිතය ගැන. ඊට පස්සේ කියනවා අනේ නැගණිවරුනි මම දිව්‍යාංගනාවන් බලාගෙන නෙවෙයි මේ බඹසර හැසිරෙන්නේ කියලා උන්වහන්සේ වදාලා. ඊට පස්සේ මේ අයට අර නංගි කියලා නැගණිවරු කියලා සොහොයුරිය කියලා
ඒ වාදෙන් කතා කරා කියලා මේගොල්ලෝ සිහිය නැතුව වැටුණා කියන එතන. ඔන්න බලන්න වෙච්ච දේ. ඊට පස්සේ පින්වත්නි අපගේ රට්ටපාල මහරහතන් වහන්සේ දානේ වළඳලා මේ විදිහට පින්වත්නි ගාථාව දාලා කියනවා උන්වහන්සේ. දැන් එකක්වත් හරි ගියේ නෑ පින්වත්නි. අන්තිමේට උන්වහන්සේ ලස්සන ගාථා වලින් කියලා දුන්නා මේ ජීවිතය ගැන බලන්න ඒ අයට. මේ විදිහට දේශනා කළ ගාථා වලින් පස්ස චිත්ත කතං බිම්බං අරුකායන් සමුස්සිතං ආතුරං බහු සංකප්පං යස්ස නත්ති දුවං තිති. බලන්න උන්වහන්සේගේ අවබෝධය. දැන් බලන්න මේ අය දන්නේ නැහැ මේ රහතන් වහන්සේගේ හිතේ තියෙන ස්වභාවය කුමක්ද කියලා. නමුත් දැන් බලන්න උන්වහන්සේ මේ ධර්මයේ කියන්න ගත්තා. බලන්න රහතන් වහන්සේලාගේ උතුම් ස්වභාවය. ඒවට කරුණු කී නිකන් හැප්පෙන්න කියන්නේ ඒවත් එක්ක. ඒ කියනව ඔක්කොම අහගෙන හිටියා. ඊට පස්සේ දානේ වළඳලා නිස්සද්ද සංවරේ ඉඳලා මේ ගාථා කියන්න ගත්තා. කියනවා හොඳ හැටියට ඇට නහර ගලපලා ලස්සනට තිබෙන මේ ශාරීරියේ ඇත්ත දිහා බලන්න. ඔන්න බලන්න. මේ ශරීරයේ ලෙඩ වෙලා යන දෙයක්. ඕන් ඇත්ත පින්වත්නි මේ ජීවිතේ. උන්වහන්සේ අවබෝධ කරපු ධර්මයේ මේ. දැන් විස්තර වශයෙන් කියවෙන්නේ මේ මුවින් පිට වෙන්නේ. හොඳ හැටියට ඇට නහර ගලපලා මේ ශරීරය හදලා තින්නේ. ඒකේ ඇත්ත දිහා හැබැයි දකින්නේ නැහැ මේ ලෝක සත්‍ය. ඇත්ත දිහා බලන්න කිව්වා. මේ ශරීරය ලෙඩ වෙලා යන දෙයක්. දැන් බලන්න මේ ශරීරය ලෙඩ වෙලා යන දෙයක් කියලා අපිට තේරෙන්නේ නැද්ද දැන්? දැන් මේ ශරීරය ලෙඩ වෙන නිසානේ පින්වත්නි අපි මාස්ක් දාන්නේ. අපි මේ ආරක්ෂාව සපයා ගන්න මහන්සියක් ගන්න දැන් මේ දවස්වල. හිතා ගන්න බැරි තරම් මිනිසුන්ගේ ජීවිතේට මරණ බය ඇවිල්ලා. ඒ නිසා රෝග ව්‍යසනයක් ඇවිල්ලා මේ රෝග වලින් බේරෙන්න බලනවා දැන් අපි. හැබැයි මේ ශරීරය ලෙඩ වෙන දෙයක්මයි. මේ ශරීරය ඕන වෙලාවක ලෙඩ වැළඳ ගන්න සූදානම්. ස්ථීර පැවැත්මක් නැති දෙයක්. දැන් බලන්න මේ ශරීරය ස්ථීර පැවැත්මක් තියනවද මේ? නෑනේ. දැන් බලන්න කී දෙනෙක් මෙරි යනවද පැවැත්මක් නෑනේ. අපිටත් ඒ ටිකමයි වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ගැන කල්පනා කරන්න. නමුත් මේ අඥාන ජනයා නම් බහුලව සිතන්නේ මේ ශාරීරිය ගැනමයි කියනවා. නමුත් මේ ගැන දන්නේ නැති අඥාන මිනිස්සු මේ ශාරීරිය ගැනමයි කියන හිතන්නේ. ශරීරයටමයි බැඳෙන්නේ කියනවා. ඔන්න බාණ්ඩ ලස්සන ගාථාවේ පළවෙනි. ඊළඟ ගාථාවේ පස්ස චිත්ත කතං රූපං මනිනා කුණ්ඩලේනච අට්ඨිත්ත චේන ඕනද්ධං සහවත්තේහි සෝභති. කියනවා මුතුමැණි කාබරණ වලින් සරසලා තිබුණත් මේ ශරීරයේ සත්‍ය තත්ත්වයමයි බලන්න ඕනේ. මේ බාහිරින් සරසලා තියෙන දේ නෙවෙයි බලන්න ඕනේ. මේ ශරීරයේ තියෙන අභ්‍යන්තර ඇත්ත බලන්න ඕනේ කියනවා. හැමකින් ඔතා තිබෙන මේ ඇටගොඩ ලස්සනට මේන්නේ ඇඳුම නිසා කියනවා. එතන මේ ශරීරයේ මේ අභ්‍යන්තරයේ තියෙන මේ ඇත්ත බලන්න ඕන කියනවා. මේ ශරීරය ඇත්තටම ඇතුලේ තියෙන්නේ වටිනා දේවල් නෙවෙයි කියනවා. මේ හැමකින් ඔතපු අභ්‍යන්තරයේ කුණු ජරාවෙන් පිරිච්ච මේ ශරීරයේ මේ ඇඳුම නිසා කියන ලස්සන වෙන්නේ. ඇත්ත නෙවෙයිද බලන්න පින්වත්නි? මේ ඇඳුමෙන් නේද මේ ශරීරය ලස්සන කරන්නේ ආභරණ පළඳලා අභ්‍යන්තරයේ තනිකරම මේ හැමකින් ඔතාපු කුණු ගොඩක් තියෙන්නේ. දෙතිස් කුණුපයක්. බලන්න මේ රහතන් වහන්සේලා දැකපු විදිහ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළි අරගෙන අවබෝධ කරපු ධර්මයේ මේ. එහෙම බැලුවොත් නේ පින්වත්නි අපිට මේ ජීවිතය අතාරින්න පුළුවන් නේ. බැඳෙන්නේ නැත්තේ අපි. ඒ නිසා මේ කායට ආසා කරන කෙනාට නම් දුකසේමයි මැරෙන්න තියෙන්නේ. නමුත් බලන්න මේ රහතන් වහන්සේලා අවබෝධ කරපු ධර්මයේ. ඊළඟට කියනවා අලත්ත කකතාපාදා මුකං චුන්නක මක්ඛිතං අලම් බාලස්ස මෝහාය නොච පාර ගවේසිනෝ. කියනවා දෙපාවල පාට ගාලා තිබුණත් සුවඳ විට හපලා මුකේ සුවඳ කළත් මෝඩ ජනයාගේ මෝහයට විතරයි කියන එක ගැලපෙන්නේ. ඔන්න බලන්න දැන් මේ කාන්තාව හොඳට සැරසිලා මෙතන ඉන්නේ දැන් මේ. උන්වහන්සේ දැන් මේ පිරුවරව ගන්නේ න්යාය කතා කරලා. දැන් ඔක්කොම ලස්සනට හරි ගස්සලා රන් මිනි මුතු මැණික් ඔක්කොම ගොඩ කරලා මේ ස්ත්‍රීනුත් හොඳට හැඩ වෙලා ඇවිල්ලා දැන් උන්වහන්සේ මේ වසඟයට ගන්නනේ හැදුවේ. දැන් ලෝකේ හැමෝම එහෙම තමයි. කියනවා මේ දෙපාවල පාට ගාලා තිබුණට
මේ කාන්තාව ඉස්සර දැන් සාමාන්‍යයෙන් ගානවනේ එහෙම නොඑක් දේවල්. දැන් අද ගත්තොත් අද නොඑක් විලාසිතා වලින් සැරසෙනවනේ. අපි ගත්තොත් තෝල් පාට කරන්න තියෙනවා, නියපොතු පාට කරන්න තියෙනවා, කකුල් පාට කරන්න තියෙනවා. නොඑක් දේවල් නැද්ද? ආන් ඒ වගේ ඒ කාලෙත් දැන් මේ සරසලා තමයි හිටියේ සැරසිලා. ඉතින් මෙහෙම දෙපාවල පාට ගාලා තිබුණා. සුවඳ විටහපල මුඛයේ සුවඳ කළත් මෝඩ ජනතාවගේ මෝහයට විතරයි කින ගැලපෙන්නේ. අහුවෙන්නේ කවුද මේකට? මෝඩ කෙනා. ඇයි මේ කයේ සැබෑ ස්වභාවය දකින්න බැරි කෙනා උඩමයි දකින්නේ. බාහිරමයි දකින්නේ. බාහිර ඔපෙන් රවට්ටන්න පුළුවන් මෝහයෙන් යුක්ත කෙනා. බලන්න කොච්චර ඇත්තක්ද? ඒක ගැලපෙන්නේ ඒ අයට විතරයි කියන මෝඩ අයට විතරයි. නිවන හොයාගෙන යන කෙනෙකුට ඕකින් වැඩක් නැහැ කියනවා. ඔය ඔවට අහු වෙන්නේ නැහැ කියනවා. බලන්න. ඊළඟට කියනවා අට්ඨපාද කතා කේසා නෙත්තා අංජන මක්කිතා අලම්බාලස්ස මෝහාය නෝච පාර ගවේසිනෝ කියනවා. මේකේ කොණ්ඩා මෝස්තර දමලා ඔන්න බලන්න කාන්තාවන්ගේ සැරසන්න කරන දේවල් මේ කොණ්ඩා මෝස්තර දමලා ඇස් පාට කරලා ඔන්න බලන්න මෝඩ ජනතාවගේ එහෙම පාට කරලා තිබ්බත් මෝඩ ජනතාවගේ මෝහයට විතර එක ගැලපෙන්නේ කියනවා. මෝඩ අය අහු වෙනවා කියනවා. හැබැයි නිවන හොයාගෙන යන කෙනෙකුට වැඩක් නැහැ කියන ඔය සැරසිලිලි. ඊළඟට කියනවා මේ කුණු ශරීරය කොයිතරම් ලස්සනට සරසලා අලංකාර කරලා අලුත් භාජනයක් වගේ තැබුවත් මෝඩ ජනතාවගේ මෝහයට විතරයි කියන ගැලපෙන්නේ මේක. ඒ කියන්නේ බින්ගඳ උඩින් පාට කරලා තියෙන භාජනයක් වගේ මේ ශරීරය. අභ්‍යන්තරේ කුණු තියෙන්නේ අපවිත්‍ර දේවල්. මේ ලෝකේ කාටවත් පුළුවන් ද එහෙම නැහැ කියලා කියන්නේ. බලන්න ඔය මිනිහක් එහෙම කපද්දි ළඟවත් ඉන්න පුළුවන්ද කියලා බලන්න. එච්චර අපවිත්‍ර දේවල් මේ අභ්‍යන්තරේ තියෙන්නේ. උඩින් මේ අපි සරසගෙන හිටියට බලන්න මේ ඇත්ත දැක්කහම මේ ජීවිතේ ඇලෙන්න දෙයක් නැහැ. ඒ නිසා මෝඩය කියන ඇලෙන්නේ මේක දන්නේ නැති අය. නිවන හොයාගෙන යන කෙනෙකුට නම් ප්‍රශ්නයක් නැහැ කියනවා. ඇලෙන්නේ නැහැ කියන. ඊට පස්සේ මේකේ තියෙනවා අන්තිම ගාථාව උන්වහන්සේ ඕදහි මිගවෝ පාසං නාසදාවා කරං මිගෝ බුත්වා නිවාපං ගච්ඡාම කන්දන්තේ මිග බන්ධකේති කියනවා. මුව වැද්දා මුවන් අල්ලන්ට උගුල් අටවලා තින්නේ. ඔන්න උගුල් කියන්නේ ඌවා. ලස්සනට සරසලා මේ රූපේ මේ මුවන් අල්ලන්න අර උගුලක් අටවුවා වගේ කියනවා. ඒ වුණාට මේ පාර නම් මුවා උගුලට අහුන්නේ නැහැ. මෙතන මුවා කියන්නේ කාටද? මාරයාට. උගුල කියන්නේ මොනවද? ප්‍රිය මනාප රූප, ශබ්ද, ඊළඟට සුවඳ, රස, පහස. මේවෙන් තමයි අල්ලන්නේ. ඒ මහ එක්කෙනා සසරට මැරගෙන යනවා. මේවෙන් අල්ලවට පස්සේ මේවට ඇදිලා යන අයට පින්වත්නි ජීවිතේම කුසල් දිනු කරගන්න බෑ. මෙවැනි විරාගී ධර්මයක් පුරුදු කරන්න අමාරුයි. මුසපත් වෙනවා. මේ පාර හැබැයි මේ මුවා නම් අහුන්නේ නැහැ කියන. කවුද මුවා? ඉතින් රට්ටපාල ස්වාමීන් වහන්සේ නිදහස් වුණා කියන එක මේ කියන්නේ. මුව වැද්දා හඬා සිටිද්දී අපි ගොදුරු කාලා පැනලා යනවා කියනවා. දැන් මායයට පුළුවන් ද බලපෑම් කරන රහතන් වහන්සේට? බෑ. එතන මේ වගේ ප්‍රියමනාප මේ වගේ පංචකාමයන් කොච්චර ලැබුණත් ඒ රහතන් වහන්සේලා යටපත් කරන්න බෑ. ඒ නිසා අපි නිදහස් වෙනවා කිව්වා. මෙහෙම කියලා පින්වත්නි මොකද කළේ? උන්වහන්සේ ආසනෙන් නැගිටලා වැඩියා. වැඩලා ඒ නගරේ උන්වහන්සේ වැඩි පින්වත්නි කෝරාවිය කියලා රජ කෙනෙක් හිටියා. ඒ නගරේ ඒ රජතුමාගේ තිබ්බ උයනක්. ඒ උයනට ගිහිල්ලා උන්වහන්සේ රුක්සෙවණක වැඩ සිටියා. ඉතින් මේ උයනට ආවා මේ රජතුමාගේ උයන් පල්ලා. ඇවිල්ලා දැන් රජතුමා උද්‍යාන ක්‍රීඩාවට මේ එන්න උයන සුද්ධ කරන්න ආවා. එනකොට පින්වත්නි මේ රුක්ෂ මූලයක භාවනාසුවෙන් රට්ටපාල ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවා. එයා දැක්කේ ගමන් අඳුනගත්තා මේ අපේ නගරේ හිටපු රට්ටපාල කුමාරයන් කියලා. ඊට පස්සේ මොකද කළේ? කෝරාවි රජතුමාට ගිහිල්ලා කිව්වා. දැන් කෝරාවි රජතුමා උයන් කෙලියට එන්න හිටියේ. කිව්වා අනේ රජු මහරජාණන් වහන්සේ උයනේ ඉන්නවා මේ ස්වාමීන් වහන්සේ නමක්. පැවිදි වෙලා වෙන කවුරුත් නෙවෙයි. අර සිටුතුමාගේ පුතා රට්ටපාල කුමාරයා. පැවිදිලා ඇවිල්ලා අන්න ඉන්න ශ්‍රමණයන් වහන්සේ නමක් හැටියට උයනේ කිව්වා. ඊට පස්සේ එදා දවසේ මේ කෝරාවි රජතුමා උයන් කෙලියට යන එක නවත්තලා රට්ටපාල ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. ගිහිල්ලා පින්වත්නි
මේ රජතුමා ඒ රහතන් වහන්සේ ළඟ වාඩි වුණා. දැන් දන්නේ නැහැ රජතුමා රහතන් වහන්සේ නමක් කියලා. ඊට පස්සේ රට්ටපාල මහරහතන් වහන්සේ මෙහෙම කියනවා. බවත් රට්ටපාලේනි යම් පිරිහීමකින් යුක්ත වුණාම තමයි මේ පුද්ගලයෝ ගිහිල්ලා මේ මහාන වෙන්නේ කියලා මේ අපි නම් අහලා තියෙන්නේ. ඔන්න බලන්න. ඒ කියන්නේ මෙයා කියනවා අපි නම් අහලා තියෙන මේ බුද්ධ ශාසනය ඔය ගිහිල්ලා මහාන වෙන්නේ යම් පරාජයක් ලැබුවම මේ ජීවිතේ. ඒ වගේ පරාජය 4ක් තියෙනවා ස්වාමීනි. ඒ තමයි කෙනෙක් ඉන්න ඕන්න. එයා ටික වයසට යනවා. එයාට තරුණ කාලේ ගත වෙලා යනවා. වයසට යනවා මුකුත් කරගන්න බැරි වෙනවා. වයසට ගියාට පස්සේ කවුරු සලකන්නේ නැහැ එයාට. ඊට පස්සේ මෙයා කල්පනා කරනවා මට දැන් කවුරු සලකන්නවත් නැහැ. ඒ නිසා මම ගිහිල්ලා පැවිදිනොත් හොඳට අනිත් අය දෙනේව කාලා බීලා ඉන්න පුළුවන් කියලා. ආන් එහෙම තමයි පැවිදි ඉන්නේ කියන ඔය. ඔන්න බලන්න මේ සාමාන්‍ය ලෝකෙ මිනිස්සු පැවිද්ද ගැන හිතාන ඉන්න විදිය. ධර්මයක් දන්නේ නැති මිනිස්සු. අද මිනිස්සුත් එහෙම හිතාගෙන නැති. බලන්න ඒ කාලේ පැතිරලා තියෙනවා මේ බුද්ධ කාලෙත්. ඊට පස්සේ ඒ වගේම ස්වාමීනි ඊළඟේ පරාජය තමයි ආන් ඒ වගේ වයසට ගිහිල්ලා මුකුත් කරගන්න බැරිනවා මහාන වෙනවා. ඒක එකක් කිව්වා. ඊළඟට ලෙඩ රෝග හැදෙන ඕන්න කෙනෙකුට. ඊට පස්සේ මේවට බෙහෙත් කරන්න ගිහිල්ලා මෙයාට මුදලුත් නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයා අසරණ වෙනවා. මේවට බෙහෙත් කරගන්නත් බෑ. ඊට පස්සේ මෙයා හිතනවා දැන් මට මේ ලෙඩ රෝගය හැදිලා ඉන්නේ කි ගිහිල්ලා මහාන වුණොත් මහාන වුණාට පස්සේ මිනිස්සු උපස්ථාන කරනවනේ. එතකොට මට මේවට බෙහෙත් අරගෙන හොඳට ඉන්න පුළුවන් කියලා ආන්ගේ ලෙඩවීම මුල් කරගෙන ගිහිල්ලා මහාන වෙනවා. ආන් එහෙම තමයි කො මහාන වෙන්නේ අපි අහලා තියෙන්නේ. ඊළඟට ඔන්න කෙනෙක් ඉන්නවා එයාගේ භෝග සම්පත් පිරිහිලා යනවා. අපි හිතමු දැන් සමහර අය පේන දේ පොහොසත් අය හිතා ගන්න බැරි විදිහට දුප්පත් වෙලා යන්නේ. අපි ගත්ත ව්‍යාපාර කරනවා පිරිහිලා යනවා. එතන මොකද වෙන්නේ? මෙයා හොඳටම දිලිඳු වෙනවා මෙයා. ජීවත් වෙන්න විදිහක් නැතු යනවා. එහෙම වුණාට පස්සේ මෙයාට හිතෙනවා දැන් නම් මට කිසිම පිහිටක් නැහැ. මට මහාන වුණොත් නම් ගිහලා කාලා බිල හොඳට ඉන්න පුළුවන් කියලා. ඔන්න ඒ නිසා කියනවා ගිහලා මහාන වෙන්නේ. ඕන් එකත් මහාන වෙන්න තියෙන එක ක්‍රමයක් කියනවා. අපි අහලා තින්නේ එහෙම අය තමයි කියන මහාන වෙන්න ගිහිල්ලා. ඊළඟට ඔන්න කෙනෙක් ඉන්නවා එයාට ඥාතීන් නැතුව යනවා. තමන් වටා තමන්ගේ ඉන්න ඥාතීන් අපි ගත්ත දැන් ඔය සුනාමි විශ්නයෙන් පේන්නේ නැද්ද මිනිසුන්ගේ සමහර අය මුළු පවුලම එක්කෙනා ඉතුරුනේ. සියලු ඥාතීන් මැරිලා. ඒ වගේ ඥාතීන්ගෙන් පිරිහෙනවා මෙයා. එයාට කවුරුත් නැතුව යනවා. යාළුවෝ ඥාතීන් කවුරුත් නැතුව යනකොට තනි වෙනවා මෙයා. මෙයාට හිතෙනවා දැන් නම් මට කවුරුත් නැහැ මට පිහිටට. යාළුවෝ ඥාති කවුරුත් නැහැ. ඒ නිසා මම දැන් ගිහිල්ලා මහාන වෙන්න ඕන කියලා අන්න මහාන වෙනවා. ඥාති පරිහානිය දැකලත් මහාන වෙනවා කියනවා. ඒක හේතු කරගෙන. ඕන් ඔහම මහාන වෙනවා කියලා මං අහලා තියෙන්නේ ස්වාමීනි. නමුත් රට්ටපාලේනි ඔබ වහන්සේට එහෙම ඔබ වහන්සේ වයසට ගියපු කෙනෙක් නෙවෙයි. ඔබ වහන්සේ හොඳ තරුණ කෙනෙක් නේ. ඒ කරුණ එතකොට ඔබ වහන්සේ තුල නැහැ. ඊළඟට ඔබ වහන්සේට කිසි ලෙඩක් දුකක් නැති කෙනෙක් නේ. හොඳට ඉන්නවනේ ඔබ වහන්සේ නිරෝගීව. ඒ වගේම ඔබ වහන්සේට ධනෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ නේ. හොඳට ධනෙ තියෙනවනේ. අම්මගෙන් තාත්තගෙන් ලැබිච්ච ඊට පස්සේ තමන්ගේ සීයා ආච්චිගෙන් ලැබිච්ච මහා ධනයක් ඔබ වහන්සේට තියෙනවනේ. ඊළඟට ඔබ වහන්සේට ඥාතීන්ගේ ඔබ වහන්සේ පිරිහිලා නැහනේ. ඥාතීන් බිරින්දෑවරු ඕන තරම් ඔබ වහන්සේට ඉන්නවනේ වටපිටාවේ. මේ එකක්වත් ඔබ වහන්සේගේ ජීවිතේ දකින්න නැතුව ඇයි ඔබ වහන්සේ මහණුනේ කියලා අහනවා. දැන් බලන්න එනවා මේ සාමාන්‍ය ලෝකයේ ධර්මයක් දන්නේ නැති මිනිස්සු හිතන්නේ මේ පැවිදි වෙනවා කියලා හිතන්නේ මොකක්ද? වයසට ගියාට පස්සේ කරගන්න දෙයක් නැතුව ගිහිල්ලා මහාන වෙනවා කියලා හිතන්නේ. ඊට පස්සේ Tamanට ධනෙ නැතුණාම ඒ හින්දා ගිහිල්ලා කන්න බොන්න මහාන වෙනවා කියලා. ලෙඩ වුණාම ලෙඩ වලට බෙහෙත් ගන්න ගිහිල්ලා හරියට ඉස්පිරිතාලයකට යනවා වගේ බෙහෙත් ගන්න මහාන වෙනවා කියලා හිතන්නේ. බලන්න මේ ලෝකේ. ඊට පස්සේ කියනවා ඒ එකක්වත් ඔබ වහන්සේ ළඟ නැතුව මොකද මේ මහානුනි කියලා අහනවා. ඊට පස්සේ පින්වත්නි අපගේ රට්ටපාල මහරහතන් වහන්සේ ආන් ඒ වෙලාවේ පින්වත්නි එදාර Tamanට අහන්න ලැබිච්ච දහම් කරුණු කියලා දෙනවා. හරිම සුන්දරයි පින්වත්නි මේකේ තියෙනවා. ඒ කියන්නේ අර එදා උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න කියන්නේ වැඩියට පස්සේ ගමට එදා අහපු බණ තියෙන්නේ ආන් එදා ධර්මයේ තමයි උන්වහන්සේ දැන් මෙතන කියන්නේ. කියනවා පින්වත් මහරජාණෙනි මං යම් ධර්මයක් බුදුරජාණන් වහන්සේගේ අහගත්තද දැනගත්තද
ආන් ඒ ධර්මයෙන් තමයි කියනවා මං ගිහි ගෙදර අතහැරලා පැවිදි වුණේ. ඒ ධර්මය නිසා කියනවා. මම දැනගත්තේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් කියන මේ ජීවිතය ගැන. කියනවා සියල්ල දැනගත් සියල්ල දැකගත් ඒ බුදුරජාණන් වහන්සේ වදාලා මට ඉදා දහම් කරුණු 4ක්. ඔන්න බලන්න. එදා රට්ටපාල තරුණයාට අහන්න ලැබිච්ච දහම් කරුණු 4න් තමයි පැවිදි වෙන්න හිතුනේ. ආන් ඒ දහම් කරුණු 4 මම ඔබට කියා දෙන්න රජතුමනි දැන්. ඔන්න විස්තර කරනවා. පින්වත් මහරජ මං ඒ ධර්මයක් මාතෘකාව වශයෙන් අහගත්ත බුදුරජාණන් වහන්සේ. ඒ කියන්නේ බුදුරජාණන් මේක විස්තර වශයෙන් කිව්වා මාතෘකාව වශයෙන් දැන් මේ ඒ 4කට කරුණු 4කට ගොනු කරගෙන උන්වහන්සේ. කියනවා එදා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මෙහෙම. උපනීයති ලෝකෝ අද්දුෝ. ඔන්න බලන්න. කියනවා මේ ලෝකයා ජරා මරණ වෙත ඇදගෙන යනවා කියනවා. ඒ නිසා අස්තිරයි කියනවා. ඔන්න බලන්න මේ බණපදයේ තේරුම. ඒ කියන්නේ මේ අපි ඉපදුනේ දවසේ ඉඳලා පින්වත්නි ඇදගෙන යන්නේ කුමකටද? මරණය කරා ඇදගෙන යනවා. එතකොට ජරා මරණ වලින් තමයි මේ ජීවිතේ හැම වෙලේම මොහොතක් පාසා ජරාවෙන් පත් වෙලා මොකද වෙන්නේ? මරණයට ලං වෙනවා. බලන්න අපි සියලු දෙනා මේ අතින් වඩා ගන්න චූටි දරුවෙක් කියලා ඉපදිච්ච අයනේ අපි හැමෝම. දැන් බලන්න නමුත් අපේ වෙනස කොහොමද කියලා. අපි මේ ලොකු වෙලා මහත් වෙලා උස ගිහිල්ලා මේ මොකද වෙලා තින්නේ අපිට මේ? වයසට ගිහිල්ලා. ජරාවෙන් ඇදගෙන යනවා. ඒ නිසා මේක ස්ථිර නෑ කියනවා. මරණයෙන් අවසන් වෙලා යනවා. ජරා මරණ දෙක විතරයි මේ ඉපදිච්ච සත්‍යයට තියෙන්නේ. ස්ථිරත්වයක් මේකේ නෑ කියනවා. ඔන්න ඕක කිව්ව පළවෙනි බණපදේ. දැන් බලන්න ඇත්තද බොරුද පින්වත්නි? දැන් අපිට තේරෙනව නේද මේ ජරා මරණ වලින් අපේ ජීවිතය යට වෙනවා කියලා. දැන් බලන්න මේ කොරෝනා වසංගතය ඇවිල්ලා ඒ මිනිසුන්ගේ ජීවිතවල ජීවත් වෙන්නත් කල් තියෙද්දී ජීවිත අවසන් වුනේ නැද්ද? අවසන් වුණා. ඉදිරියට අපි දන්නවද අපිටද මේක එන්නේ කියලා? අපේ ජීවිතය අවසන් වෙන්න පුළුවන්. ඒ නිසා ස්ථිර තත්ත්වයක් තියෙනවද? අපිට නෑ කොරෝනා නෙවෙයි මොන රෝගයක් ආවත් අපි අවුරුදු 80ක් ඉන්නවා. අපි 100ක් ඉන්නවා. අපි මෙච්චර ඉන්නවා කියලා එහෙම වචනයකින්වත් ගාණක්වත් කියලා ස්ථිරත්වයට කත් කරන්න පුළුවන්ද? ස්ථිර තත්ත්වයක් නෑ පින්වත්නි. ජරා මරණම තමයි මේ ජීවිතේ තියෙන්නේ. අස්ථිරයි කිව්වා. ඕන් ඔය බණපදේ තමයි කොහෙදා බුදුරජාණන් විස්තර කළේ. බලන්න බුදුරජාණන් මොනතරම් වටිනා ධර්මයන්ද මේ ලෝක සත්‍යයට විස්තර කරලා දෙන්නේ. එතන මේ රට්ටපාල මහරහතන් වහන්සේ පහළුනේ මේ ධර්මය අහලා. ඉතින් රජතුමනි මම මේක නුවණින් කල්පනා කළා. එහෙම කල්පනා කරලා තමයි කියනවා මම පැවිදි වුණේ ඇවිල්ලා මේ බුද්ධ ශාසනය. එහෙම නැතුව මට මේ භෝග සම්පත් නැතුවත් මං වයසට ගියා කියලාවත් එහෙම ඒව හිතලා නෙවෙයි කිව්වා මේ මහණ උනේ. දැන් ඒකක්වත් නැහැ නේ රට්ටපාල කුමාරයා තුල නේද? තනිකරම මේ රට්ටපාල කුමාරයා ධර්මයටම පැහැදිලා නේ ආවේ. මෙච්චර වස්තුව තියෙද්දි. ඕක තමයි කියන පළවෙනි කරුණ. ඊළඟට කියනවා මේ විදිහට ඔන්න බලන්න දෙවෙනි එක තමයි කියනවා අත්තානෝ ලෝකෝ අනභිස්සරෝ. දෙවෙනි වචනේ බුදුරජාණන් වදාළේ. මේ මාතෘකාව වශයෙන් තමයි උන්වහන්සේ විස්තර කරන්නේ. මේක විස්තර වශයෙන් බුදුරජාණන් දේශනා කරලා තිනවා. ඒ තමයි කියනවා ලෝකේ අනාරක්ෂිතයි. අනභිස්සරෝ. ඒ කියන්නේ තමන්ගේ වසඟේ පවත්වන්න බෑ. අපි කියන්නේ ඊශ්වරයි කියලා තමන්ගේ වසඟේ නායකත්වයේ පවත්වනවා කියන කෙනා අධිපති භවයේ. ඒ කියන්නේ තමන්ට ඕන විදිහට මෙහෙම වෙන්න ඕන කියලා පවත්වන්න බෑ කියනවා මේක. අනාරක්ෂිතයි කියන මේ ලෝකේ. ඔන්න බලන්න. තමන්ගේ වසඟේ පවත්වන්න කිසිම දෙයක් බෑ. දැන් බලන්න අනාරක්ෂිත බවක් නැද්ද? දැන් බලන්න මේ රෝගේ එද්දී අපි නොයේක් විදිහට ආරක්ෂාවල් හොයනවා. ඒ ආරක්ෂාවල් එච්චර හොයද්දිත් පින්වත්නි කොහොම හරි වැළඳෙනවනේ. එහෙනම් අපිට තේරෙනවා ආරක්ෂිත බවක් මේ ජීවිතේ නෑ කියලා. ඕනම වෙලාවක රෝග වලින් මේ ජීවිතේ අවසන් වෙන්න පුළුවන්. ආරක්ෂාවක් සපය ගන්න බෑ මේ ජීවිතේ. අපිට වසඟේ පවත්වන්න බෑ. දැන් බලන්න කොච්චර ඇත්තද මේ දවස්වල අපිට තේරෙනවා ඒක. අපිට වසඟේ පවත්වන්න පුළුවන් නම් අපි මොකටද මාස්ක් දාන්නේ දැන්? මේ දවස්වල මේ වසංගතේට. අපි මොකටද දුරස් වෙලා ඉන්නේ? එහෙම ඉන්න ඕනේද? නෑ මට එන්න එපා මේ කොරෝනා. මට නම් මේ කොරෝනා එන්න එපා කියලා තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් නම්
එහෙනම් පින්වත්නි කිසි කෙනෙකුට මේ ප්‍රශ්නයක් නැහැ. එහෙනම් හොඳට මිනිස්සු ඇවිදලා කරලා අද මේ රටේ ලෝකේ ඉන්නවා. නමුත් මිනිස්සු එක තැනකටුනේ මොකද මේ? පළාත් අතර වැහුවේ මොකද මේ රටේ පවා? මේ මිනිසුන්ට මාස්ක් දාගෙන යන්න කියන්නේ ඇයි මේ? සැනිටයිසර් ගා ගන්න කියන්නේ ඇයි මේ? ආරස්සාවක් හොයනවා. තමන්ගේ වසඟේ පවත්තන්න පුළුවන් වුණා නම් ඒ එකක්වත් කරන්න ඕනේ නැහැ. බලන්න කොච්චර අස්පනා අපිට මේ ධර්මය අපිට පැහැදිලිද? එහෙනම් මේ ජීවිතයේ පින්වත්නි ඒ විදිහමයි අපේ මේ සීළු ජීවිතත්. එදා රට්ටපාල ස්වාමීන් වහන්සේට අහන්න ලැබිච්ච ධර්මයේම තමයි අපිටත් පින්වත්නි තියෙන්නේ. අපේ ජීවිතවලත් අනාරක්ෂිත බවින්මයි යුක්ත අපේ වසඟේ නම් පවත්තන්න බෑ පින්වත්නි මේ ආයතන 6. බෑමයි. ඊළඟට කියනවා මහරජතුමනි ඊළඟට මං තුන්වෙනිට අහපු ඕන් ඔය බණපදේ අහලා මට තේරුම් ගියා කිව්වා. කිසිම ආරක්ෂාවක් නැහැ මේ ජීවිතේ. ඒ නිසා ආරක්ෂාවක් තියෙන ධර්මයේ හොයාගෙන කියන මම පැවිදි වුණේ. තුන්වෙනි බණපදේ තමයි කියන උන්වහන්සේ වදාලා අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනීයං. මේක මම අහලා මේ ගැන කල්පනා කළා. ඒ තමයි ලෝකේ තමන්ගේ කියා යමක් ගන්නවා දේ සියල්ලම අත්හැර දාලා යන්න ඕන කියනවා. ඔන්න බලන්න. දැන් බලන්න මිනිස්සු ගන්න නැද්ද ලෝකේ? තමන්ගේ කියලා. දැන් මනර එක විස්තරයක් කර ජාතකයක තියෙන බුදුරජාණන් සදලා ඔය මයිහක කියලා පක්ෂියෙක් ඉන්නවලු. මේ පක්ෂියා ඔය මොකද්ද පුලිල කියන ගහක ගෙඩි හට ගන්නවා. ඊට මේක මේ ගහට යනවා කියනවා. දැන් බලන්න මේ බුදුරජාණන්සේ අවබෝධ කරපු ලෝක ස්වභාවය. මේ පක්ෂියා ගිහිල්ලා ඒ ගහේ තියෙන සේරම ගෙඩි මගේ කියලා ඉන්නවා කියනවා. දැන් ඒක හිතාගෙන ඒ ගහේ වහනවා ගිහිල්ලා ගහේ වහලා හිතන ඒකේ හටගෙන තියෙන සියලුම ගෙඩි මගේ කියලා හිතනවා මේක. ඊට පස්සේ ඔහොම හිතාගෙන ඉන්නකොට වෙන කුරුල්ලෝ ඇවිල්ලා මේ ගහේ ගෙඩි කාලා යනවා කියනවා. ඒ ගෙඩිය කන මොහොතක් ගානේ අර පක්ෂියට දුකමයි හටගන්නේ කියනවා. අනේ මේ මගේ දේවල් මේගොල්ලෝ කනවා කියලා. අනේ මේ මගේ කියලා හිතාගෙන ඉන්නකොට අරගොල්ලෝ අරව කාලය යද්දි අර සත්තු දුකමයි හටගන්නේ කියනවා. අන්න දැක්කද? ඊට පස්සේ බුදුරජාණන් සදලා ඒ වගේ තමයි කිව්වා. මගේ කියලා යමෙක් ගන්නවද යමක් දුකමයි හටගන්නේ. ඇයි මගේ කියලා ගන්න දේ මට රැක ගන්න බෑ? පුළුවන් ද රැක ගන්න? බෑනේ. ඒ සියල්ල අත්හැරලා දාලා යන්න වෙනවා. දැන් අපිට මේ අපි ආසාවෙන් කැමැත්තෙන් අපි පෝෂණය කරන මේ ශරීරයේ අතහැරලා යන්න වෙනවා පින්වත්නි. සමහරවිට අපි දන්නේ මේ කොරෝනා වෛරසයෙන් අපිට ජීවිතය අතහැරලා යන්න වෙයිද කියලා. ගොඩාක් අය අතහැරලා ගියා. ඒ වගේ මේ මගේ කියලා අල්ලගත්තොත් නම් පින්වත්නි තමන්ට දුකමයි යත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අදලා මේ මයිහක කියන පක්ෂය දුකසේමයි කියන ජීවිතය ගෙවන්නේ. ඇයි හැමදෑම මගේ කියලා හිතාන හිටියට මගේ නෙවෙයි එකක්වත්. ඒ වගේ තමයි කියන මගේ කියලා හිතාගෙන ඉන්නේ හැම කෙනාටම ඒ වගේ තමයි කියනවා මයිහක පක්ෂියට වගේමයි වෙන්නේ කියනවා. ඇයි Taman බලානේදී Tamanගේ ඇස කන නාසය Tamanට අහිමි වෙනවා. බාහිරව අහිමි කියන කවන කතාවද පින්වත්නි අපේ කියලා හිතයිනේ මේ ඇස කන නාසය දිවකය මනස හිත මේ ශරීරයත් අපිට අහිමි වෙනවනේ. අය මොනවද බාහිරින් අපිට අහිමින්ද? බලන්න කොච්චර ඇත්තද කියලා. බලන්න මේ බණපදේ ලස්සන. ඒ නිසා ඒ විදිහට තමන්ගේ කියලා හිතාගෙන සියලු දේ අතහැරලා මේ ලෝක සත්‍යයට යන්න වෙනවා කියලා අහන්න ලැබෙද්දී මට සිහිය උපන්නා. මං කල්පනා කළා. ඒතර උන්වහන්සේට විශාල ධනයක් තියෙනවා. බිරින්දෑවරු 4 දෙනෙක් ඉන්නවා. උන්වහන්සේ කල්පනා කළා එතකොට අනේ එහෙනම් මේ ඔක්කොම මට අතහැරලා යන්න වෙනවනේ. ඒතර මගේ කියලා අල්ලගෙන හිටියොත් දුක හට ගන්නවා කියලා උන්වහන්සේ කල්පනා කළා. ඊට පස්සේ එහෙම හිතලා තමයි කියන මං ගිහි ගියත් ඇල්ල මහණ උනේ. බලන්න කොච්චර අවබෝධින්ද මේ මහානකමට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒකනේ රහත්තු නික්මනටම. ඒ නිසා අපිටත් මේ ගැන අවබෝධයක් ඇති වුණොත් අපිටත් මේ බුද්ධ ශාසනයට යන්න පුළුවන් පින්වත්නි. පිහිට ගන්න පුළුවන්මයි. අපි හිත මේකට පැවිද්දෙක් වෙන්න පුළුවන්, ගිහියෙක් වෙන්න පුළුවන් ඒක අදාළ නැහැ. ධර්මයේ කල්පනා කිරීමෙන් මේ බුද්ධ ශාසනය පිහිට ගන්න කෙනෙක්. දැන් සිවුරු දාගත්තේ හැමෝටම පිහිට ලැබුණාද? නෑනේ. ධර්මයෙන් පිට ගිය හැමෝටම සිවුරෙන් පිහිට ලැබුණේ නැහැ. ධර්මයෙන් ලැබෙන්නේ. බලන්න මේ ධර්මයෙන් දෙන පිහිට. ඊළඟට 4 වෙනි බණපදේ මං ඇහැවා. ඒ තමයි කියනවා හරි ලස්සන ඒ බණපදේ. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. රජතුමනි මේ බණපදේ බුදුරජාණන්සේ දේශනා කළා. ඒ තමයි මේ ලෝකේ හැම වෙලේම අසම්පූර්ණයි. මේ හිතේ ආසාවල් පිරෙන්නේ නැහැ කවදාවත්.
අතිත්තෝ තෘප්තිමත් වෙන්නෙම නැහැ. හැම වෙලේම අඩුවක් තියෙනවා. රූප බලනවා දැන් ඇති කියලා හිතෙන්නේ නැහනේ. ඇති වෙන්නේ නැහැ. ඒ වගේ අතෘප්තිමත් බවමයි තියෙන්නේ. පියමනාප ශබ්ද අහනවා. දැන් ඔන්න අපි ගීතයක් ඇහුවා කියමු. පියමනාපව අහනවා. දැන් මම මේ ඇහුව ඇති මට දැන්. නෑ, තවත් එකක් ඊටත් වඩා ලස්සන එකක් තියෙනකුත් ආයෙත් අහනවා. තෘප්තිමත් නෑ. සුවඳත් එහෙමයි, රසත් එහෙමයි, පහසත් එහෙමයි. තෘප්තියක් නෑ කියන මේ වගේන් කවදාවත්. තෘප්තියක් හොයාගෙන ගියාට මිනිස්සයා හැම වෙලේම අඩුවක් තියෙනවා කියනවා. බලන්න පින්වන්ති කොච්චර ඇත්තද කියලා. තණ්හා දාසෝ ඒ විදිහට මොකද මේ තෘප්තියක් නැති ජීවිතේ තියෙන්නේ? තණ්හාවට දාස වෙලා ඉන්න හින්දා. තණ්හාව කියන්නේ මොකද්ද? ප්‍රියමනාප රූපෙට හිත ඇදී යනවා. ඇදී ගියාට ඒ රූපෙන් තමන්ගේ මේ පිරෙන්නේ නැහැ පින්වත්නි හිත. හැම වෙලේම අඩුවක් තියෙනවා. ඒක තමයි කාමයේ හැටි. එහෙම ප්‍රශ්නයක් නැත්නම් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයක් දේශනා කරන්නේ නැහැ නේ පින්වත්නි. කාමයෙන් නිදහසල මේ වගේ නිදහසල යන්න. ඒ නිසා ඔය බණපදේ මං ඇහුවා. මේ ජීවිතේ කිසිම තෘප්තියක් ලබන්න බෑ. හැම වෙලේම අඩුවක් තියෙනවා. තණ්හාවට දාස වෙලා ඉන්නේ මේ ජීවිතේ. තණ්හාවෙන් නිදහස වීම කොච්චර වටිනවද කියලා හිතාගෙන මම මේ බුද්ධ ශාසනය පැවිදිනේ කිව්වා. බලන්න කොච්චර අවබෝධින්ද පැවිදුනේ. ඊට පස්සේ පින්වත්නි මේ විදිහට කියලා ඒ රහතන් වහන්සේ විස්තර කළා තව මේක. ඊට පස්සේ වයසට යෑම ගැන විස්තර කළා රජතුමාට. රජතුමනි දැන් බලන්න මේක කොච්චර ඇත්තද කියලා. ජරා මරණ වලින් ඇදගෙන යනවා කියන එක. දැන් ඔබ බලන්න ඔබ දැන් ඒ රජතුමා එතකොට ගොඩක් වයසයි. අහනවා රජතුමනි ඔබට තිබුණාද නැද්ද කියලා අවුරුදු 20 25ක් කාලයක්. තරුණ කාලයක් තිබ්බා කියනවා. සාමාන්‍යයෙන් තරුණ කාලේ හැටියට ඒ කාලේ ගන්න අපි 16 වගේ වුණාම ලොකු හොඳ තරුණියෙක් තිබ්බා කියනවා. ඉතින් ඒ තරුණ කාලේ ඔබට හයිය තිබ්බද නැද්ද කියලා අහනවා. තිබ්බා කියනවා. ස්වාමීනි මට තිබ්බේ හයිය මට හිතෙනවා මේ මට ඕන කෙනෙක් එක්ක ඕන දෙයක් මට කරන්න පුළුවන් කියලා ලොකු හයියක් හිතේ තිබ්බා කියන ඒ කාලේ මට. තරුණකමක්, තරුණ ජවයක්. දැන් පුළුවන්ද කියලා අහන ඒ වගේ කරන්න. අනේ ස්වාමීනි කොහෙ කරන්නද කියලා අහනවා දැන්. දැන් මං කකුල තියන්නේ වෙන තැනක තියෙන්නේ වෙන තැනක කිව්වා. එහෙනම් තේරුම් ගන්න රජතුමනි බුදුරජාණන් වහන්සේ වදාළේ ජරා මරණින් මේ ජීවිතය ඇදගෙන යනවා. ඒ නිසා ස්ථීර තත්ත්වයක් නැහැ කියලා. කොච්චර ඇත්තද කියලා. රජතුමා ගොඩාක් පැහැදුන ඇත්තනේ ස්වාමීනි බුදුරජාණන් වහන්සේ වදාළේ ඇත්තක්මයි. ඔන්න බලන්න. මේවා කල්පනා කරන්න අපේ ජීවිතවල. ඊළඟට කිව්වා ආරක්ෂාවක් නැහැ මේ ජීවිතේ තමාගේ වශයෙන් පවත්වන්න බෑ කියනවා. කියනවා මෙහෙම රජතුමනි ඔබ හිතන්න මෙහෙම. ඔබ ඔන්න ලෙඩ වෙනවා දැන්. ලෙඩ වුණාට පස්සේ ඔබ වටේට පිරිවරාගෙන ඉන්නවා මේ සේවකයෝ. ඒ සේවකයන්ට පුළුවන්ද කියලා අහනවා ඔබගේ ඒ රෝගේ බෙදලා දෙන්න. මගේ මේ රෝගයක් තියෙන මේකෙන් ඔයාලා මාව නිදහස් කරන්න කියලා. කිසි කෙනෙකුට බෑ කියනවා. ඒක තමයි කියන වසඟේ පවත්වන්න බෑ. කිසි කෙනෙකුට පිහිටක් වෙන්න බෑ. ඒකටපත් වෙනවම මේ தත්ත්වයට තමන් අනාරක්ෂිතමයි. ආරක්ෂාවක් පිරිසකගෙන් හොයන්න බෑ, ධනෙන් හොයන්නත් බෑ කියනවා. රජතුමා ඒකටත් පැහැදුනා. ඊට පස්සේ කිව්වා මේ ලෝකේ හැමදේම අතෑරලා යන්න එනවා කියන එක තේරුම් ගන්න කියනවා. දැන් බලන්න මේ තියෙන සියලුම ඔබට රාජ්‍යයන් නොඑක් දේවල් තියෙනවා. ඒ සියලු රාජ්‍යයන් පව අතෑරලා යන්න වෙනවා කියනවා. ඒ නිසා තේරුම් ගන්න කියන බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකයි හැමදේම අතෑරලා යන්න වෙනවා කියනවා. ඊළඟට මේ තණ්හාවෙන් තෘප්තිමත් නොවෙන එක ගැන කියනවා. දැන් රජතුමනි ඔබ හිතන්න බලන්න. ඔබ ළඟට ඇවිල්ලා විශ්වාසවන්ත පුරුෂයෝ කියනවා රජතුමනි අසවල් තැන හොඳ රාජධානියක් තියෙනවා. සරුසාරයි. අපි ගහලා ගමුද කියලා අහනවා. ඔබ කැමති වෙන්නේ නැද්ද කියලා අහනවා. කැමති වෙනවා ස්වාමීනි කියනවා. ඊළඟට තවත් තැනක තියෙනවා කියලා තවක් කෙනෙක් කියනවා. හැම දිශාවකින්ම ඇවිල්ලා කෙනෙක් කියනකොට ඔබ හැම එකටම කැමති නැද්ද කියලා ඇහුවා. කැමති වෙනවා. හිතා ගන්න කිව්වා එහෙනම් මේ තණ්හාව කියන්නේ තෘප්තිමත් වෙන එකක් නෙවෙයි කිව්වා. තණ්හාවේ ස්වභාවය බුදුරජාණන් වදාළේ කොහොමද? මහා සාගරය වගේ කියලා. ඒ කියන්නේ සාගරයේ ජලය එනවා ගංගා වලින් පිරී යනවාද සාගරේ? ඒ වගේ තමයි මේ තණ්හාවෙන් මේ ජීවිතේ පවත්වනකොට කවදාවත් පිරෙන්නේ නැහැ පින්වත්නි. අඩුවක්මයි. එවැනි ස්වභාවයක් මේ තණ්හාවේ තියෙන්නේ. ඒ නිසා තේරුම් කරගන්න කියන ඊට පස්සේ ලස්සනට උන්වහන්සේ මේ කරුණ කියලා ගාථාව දාලා පින්වත්නි අපිට ඒ ගාථා මේ
කියන්න වෙලාව පොඩ්ඩයි තියෙන. ඉතින් අපි මේ පුළුවන් ඉදිරියට කියමු. උන්වහන්සේ මේ විදියට දේශනා කරලා ඒ කරුණු විස්තර කරලා දීලා මේ ගාථාව දාලා පස්සාමි ලෝකේ සධනේ මනුස්සේ ලද්ධාන චිත්තං න දදන්ති මෝහා ලුද්ධා දනං සම්නිචයං කරන්ති බිහියෝච කාමේ අභිපත්තයන්ති කියනවා. මන් දැකලා තියෙන ලෝකේ ඉන්නේ ධනවත්ම මිනිසුන්. ඔවුන්ට ධනෙ ලැබුණාම ඒට රැවටෙනවා. ඔන්න බලන්න. කාටවත් දෙන්නේ නැහැ. ලෝභකමින් ධනෙම එකතු කරලා තව තවත් ධනෙම ප්‍රාර්ථනා කරනවා. ඔන්න බලන්න මේ ලෝකේ දකින්න තියෙන එකක් උන්වහන්සේ කියන්නේ. රාජාපසය්‍ය පටවින් විජිත්වා සසාගරන්තං මහිමාව සන්තෝ ඕරං සමුද්දස්ස අතිත්ත රූපෝ පාරං සමුද්දස්ස පිපත්තයේත. රජ කෙනෙක් සාගරයේ පවුර කරගෙන මුළු ලෝකෙම ජයගත්තත් එයාට තෘප්තියක් නැහැ. තව තව රාජ්‍යයන් ගන්න කැමති වෙනවා. ලෝකෙම රජ වුණත් එයා තෘප්තිමත් වෙන්නේ නැහැ කියනවා. එයා කැමති සාගරයෙන් එතර තිබෙන රටකත් රජ කරන්න. ඇයි බලන්න අර අපේ මහා මන්දාතු රජතුමා දැක්කද? තෘප්තිමත් නොවි කාමී. විස්තර තියෙන මහා මන්දාතු ජාතකේ අපේ බෝසතාණන් වහන්සේ මේ මනුස්ස ලෝකේ සැප ඇතිවිලා යනවා තව්තිසාවට. එතනත් බැරුව මේ චාතුම් මහරජිකේ එතන මදි වෙලා තව්තිසාවට ගිහිල්ලා සක්දේවරු 36ක් චුත වෙනකන් භාගේ රජකම් කරනවා. අන්තිමේටම හිතෙනවා මේ සක්දේව රජතුමා මරලා මට තනි රජ වෙන්න නැත්නම් කියලා. එතකොටම චුත වෙලා එහෙන් පල්ලෙහාට වැටෙනවා මනුස්ස ලෝකෙට. අසංකේය ගණන් ඒ කාලේ ආවුස. ඒත් ඇති උන්නේ කියනවා. බුදුරජාණන් වහන්සේ එහෙම මේ තණ්හාව ගැන එහෙම අධ්‍යයනය කරලා කියන්නේ. ඇති වෙන්නේ කවදාවත්. රත්තරන් වරසාවක් වඩනත් මේ මිනිස්යාගේ හිත තෘප්තිමත් කරන්න බෑ කියනවා. ඒක කොච්චර ඇත්තද පින්වත්නි? බලන්න. ඒ නිසා ඒ වගේ ස්වභාවයක් කියන තියෙන්නේ. රාජාච අඤ්ඤේච බහු මනුස්සං අවීත තණ්හා මරණං උපෙන්ති ඌනාව හුත්වාන ජහන්ති දේහං කාමේහි ලෝකම්හි නහත්ති තිත්ති කියනවා. ඒ රජුත් අනෙක් බොහෝ මිනිස්සුත් තණ්හාව දුරු නොකොටමයි කියන මැරෙන්නේ. එහෙනම් මේ තණ්හාවෙන් යුක්තව තණ්හාවෙන් පිහිට හොයපු මිනිසයා තණ්හාවෙන් තොරව නෙවෙයි මැරෙන්නේ. ඊළඟ ජීවිතේ Tamanට මේ ජීවිතේ කරගන්න බැරි දේවල් කරගන්න හිතාන මැරෙන්නේ. හැබැයි එයාගේ වසඟේ පවත්තන්න බෑ. එයා කරපු පින්පවලට අනුව ඊළඟ ජීවිතේ තීරණය වෙන්නේ. බලන්න අනාරක්ෂිත බව. මරණයටපත් වෙන්නේ ඒගොල්ලෝ එහෙමයි කියනවා. තණ්හාව අත්හැරලා නෙවෙයි කියනවා. ජීවිත අත්හරින්නේ ඌනත්වයටපත් වෙලාමයි. මේ කාම ලෝකේ නම් තෘප්තියටපත් වීමක් ඇත්තෙම නෑ කියනවා. ඊළඟට කියනවා කවුරු හරි මැරුණාට පස්සේ නෑදෑ එකතු වෙලා මොකද කරන්නේ? කෙහෙවලු කඩාගෙන හඬා වැළපෙනවා කියනවා. අනේ අපේ ඥාතිය අමරණීය වේවා කියලා කියනවා. ඊට පස්සේ රෙද්දකින් ඔතලා ගිහිල්ලා දරසෑයට දාලා ගිනි තියනවා කියනවා. දැන් ඉන්දියාවේ එහෙමනේ කරන්නේ. දැන් අදත් ඔන්න ඔය කොරෝනා වෙලි මැරිච්ච මිනිස්සු ගිනි තියන ගොඩක් වෙලාවට ඉන්දියාවේ අපි දැක්කා. ඒ විදිහට අරන් ගිහලා ගිනි තියනවා කියනවා ඥාතින් අඬ ගිහිල්ලා. හැම සම්පතක්ම අතහැරලා මේ මැරුණ කෙනා අන්තිමේදී එකම එක වස්ත්‍රයකින් ඔතලා හුල් පහර වලින් පහර කකා පිච්චිලා යනවා කියනවා ඒ ශාරීරිය. ඔන්න බලන්න. අවසන් වෙනවා කියනවා. ඒ මැරුණු කෙනාගේ ආරස්සාවට නෑදෑ යාළු මිත්‍රි කවුරුත් ඉන්නේ නැහැ කියනවා. කවුරුත් ඉන්නවද? ඕන් ඔහොම තමයි මෙනෙහි කරන්න තියෙන්නේ. දැන් මරණයටපත් වුණොත් මං කොරෝනා වලින් මැරුණත් මට යන්න වෙන්නේ තනියම කවුරුත් නැහැ මේ. ඒගොල්ලෝ මල කඳක් බදාගෙන අඬයි වැඩක් නැහැ. ඒ කවුරුත් Tamanට පිහිටට නැහැ. කියනවා එයාගේ වස්තුව උරුමකාරයෝ ඇවිල්ලා අරගෙන යනවා. එයා ගොඩාක් වස්තු රැස් කරලා ඉන්නේ. එයි දැන් අර කිව්වනේ මොඩ කෙනා මේ ධනෙ රැස් කරනවා කියලා. කාටවත් දෙන්නේ නැහැ කියලා. ඒවා රැස් කරලා මොකද කරන්නේ? මෙයා මැරුණාට පස්සේ අනිත් අයලා අරගෙන යනවා කියනවා. එයා කර්මානුරූප එයාගේ ගමන යනවා. එයාගේ වස්තුවෙන් ඊට පස්සේ වෙන කට්ටිය ප්‍රයෝජන ගන්න. දැක්කද? දානයක්වත් දෙන්න බෑ. නුවණ නැති කෙනා. රැස් කරන හැමදෑම ඉන්න කියලා නමුත් මැරෙන්න වෙනවා. ඔක්කොම දාලා යන වෙන කට්ටිය ප්‍රයෝජන ගන්නවා. දැක්කද? කියනවා සල්ලි තිබුණා කියලා දීර්ඝායස ලැබෙන්නේ නැහැ. ගොඩාක් සල්ලි තිබ්බත් බේරෙන්න බෑ පින්වත්නි. වස්තුව තිබුණා කියලා නාකි වෙන්න තින්ටත් බෑ.
අන්න ඒ නිසායි ප්‍රඥාවන්ත මුනිවරු කියන්නේ මේ ජීවිතේ ඊටා සුළු කලයි තියෙන්නේ කියලා. සදාකාලික නෑ කියලා වෙනස් වෙන ස්වභාවයට අයිති කියලා. අන්න බලන්න. කොච්චර ඇත්තද පින්වත්නි. දුප්පත් පොහොසත් කාටත් අරමුණු වලින් ස්පර්ශය ඇති වෙනවා. නුවණැති මෝඩ කාටත් අරමුණු වලින් ස්පර්ශය ඇති වෙනවා. මෝඩ තැනැත්තා නුවණ නැති නිසාම ඒ ස්පර්ශෙන් දුක් විඳිනවා කියනවා. ඔන්න බලන්න. දුකසේ නිදා ගන්නවා කියනවා. හැබැයි නුවණැති මුනිවරයා කොයි ස්පර්ශයක් ලැබුණත් අකම්පිතව ඉන්නවා කියනවා. බලන්න කොච්චර ලස්සනද කියලා මේ ධර්මයේ. දැන් නිවනේ තියෙන රසය මේ කියන්නේ. බලන්න. මෙවැනි යුගයක මේ නිවනට පහදින්න ඕන පින්වත්නි අපි. දැන්වත්. ඉතින් කියනවා මේන් පැහැදිලිව පේන්නේ සල්ලි වලට වඩා ප්‍රඥාව අග්‍ර බවයි. ප්‍රඥාවෙන් දකින්න තියෙන්නේ මේක. ඒ නිසා කියනවා මේකේ කියනවා අන්තිමටම පින්වත් රජතුමනි මේ කාමයන් විචිත්‍ර තමයි, මිහිරි තමයි, සිතත් ඇදිලා යනවා තමයි. ඒ වුණත් ඒ තුලින් මේ සිත නොයේක් විදියට කලබල වෙලා යනවා. දුකටපත් වෙනවා. ඔන්න බලන්න. සමේ කාමයන් අතාරින්න කියනවා. කාමයේ තිබෙන මේ ආදීනව දැකලා කියන මම මහාන උනේ. ඔන්න බලන්න. හරිම පුදුම අන්තිම ලස්සන ගාථාවක් උන්වහන්සේ දේශනා කරනවා. පුංචි අයත් වැඩි හිටියොත් ඔන්න බලන්න. දුම්මප්පලානීච පතන්ති මානවා දහරාච උද්ධාච ශරීර බෙහෙදා ඒතම්පි දිස්වා පබ්බජිතෝ මිරාජ අපන්නකං සාමඤ්ඤ මේව සෙය්‍යෝති. හරිම ලස්සන අන්තිම ගාථාව. පුංචි අයත් වැඩි හිටියොත් කවුරුත් මැරිලා යන්නේ ගස්සෙල ගෙඩි වැටෙනා වගේ කියනවා. බලන්න දැන් ගස්සෙල පින්වන්දි ගෙඩි හැම එකක්ම ඉදිලා වැටෙන්නේ නැහනේ. සමහරට මල් කාලේ වැටෙනවා, ඊට පස්සේ මොන හරි අනතුරු වලින් වැටෙනවා මැද කාලේ. ඒ ගස්සෙල ගෙඩි වැටෙනවා වගේ තමයි කියන මේ මිනිස්සු මැරිලා යන්නේ. පුංචි අය, මධ්‍යම අය, වැඩිහිටි අය, මහලු අය ඔක්කොම මහලු වෙලා මැරෙන්නේ නැහැ. දැන් බලන්න මේ කොරෝනා වෛරසයෙන් පව හැම කෙනාම මැරෙනවා. ගස්සෙල ගෙඩි වැටෙනවා කියන මැරෙන්නේ. පින්වත් රජතුමනි ඒවා දැකලායි කියන මම මහාන උනේ. අන්න බලන්න ඒ වගේ දකිද්දී එකම පිහිට මොකද්ද? මේ ධර්මයයි. මම මහාන උනේ ඒවා දැකලා කියනවා මේ ශ්‍රමණ ජීවිතේ නම් කිසි කරදරයක් නැහැ කියනවා. බලන්න දැක්කද පිහිට? ඒ වගේම උතුම් දෙයක් කියනවා. බලන්න අන්තිමටම අවසන් කරේ කොහෙන්ද? ඒ පැවිදි ජීවිතේ වටිනාකම කියලා. ඒ නිසා පින්වත්නි ගිහි ගෙදර වාසය කරන ඔබටත් පැවිදි වෙච්ච අපිටත් එකම පිහිට ධර්මයේ විතරයි. ඒ නිසා මේ මිනිස්සු ඔබට බලාගෙන ඉද්දි දැන් මේ කොරෝනා වෛරසය කවදා ඉවරෙයිද දන්නේ? ගස්වල ගෙඩි වැටෙනා වගේ මෙරි මෙරි යයි පින්වත්නි. ආන් ඒක තේරුම් අරගෙන මේ එක තැනකවත් පිහිටක් නැහැ. මේ තණ්හාවට බැඳෙන්නේ නැතුව, මේ ආයතන වලට බැඳෙන්නේ නැතුව ධර්මයට ආසා කරලා ධර්මයට බැඳිලා මැරුණොත් පින්වත්නි අපිට මේ සංසාරේ නිදහස් වෙන්න පුළුවන්. එනිසා එවැනි සුන්දර ධර්මයක් අපේ බුදුරජාණන් වහන්සේ වදාළේ. එනිසා රට්ටපාල ස්වාමීන් වහන්සේ පැහැදුනා වගේ අපිත් ඒ උතුම් බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්මයේ මනාවකට මෙනෙහි කර කර අපිටත් ඒ රට්ටපාල ස්වාමීන් වහන්සේ ඒ බිරින්දෑවරු 4 දෙනෙක් මහා ධනයක් අතහැරලා ගිහිල්ලා ඒ වගේ ආදීනව මෙනෙහි කළේ කාමයන්ගේ උතුම් බුදුසසුනේ පිහිට ලබා ගත්තා වගේ අපිටත් මේ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ඒ ධර්මයේ මෙනෙහි කර කර ඒ ශ්‍රාවක සංගරුවනේ ආකාරයට ලැබූ උතුම් වූ අමා මහ නිවනින් සැනසෙන්න අපිටත් මේ ඇසුවා වූ දහම් කරුණු ඒකාන්තයෙන්ම හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඔබ දන්නවද අපේ ලෝකේ තියෙනවා ඇත්ත. හැබැයි මේ ඇත්ත දකින්න අපි අකමැති. මේ කාරණය පින්වත් ස්වාමින් වහන්සේ අද උදෑසනින්ම මතු කළා. මේ ඇත්ත ලෝකයේ නිරන්තරයෙන්ම අපිට පෙනෙන්නට තිබියදී අපි අකමැති මේ ඇත්ත යථාර්ථයක් විදිහට දකින්න. ඒ නිසා තමයි අපිට ධර්මය අවබෝධ කරගන්නට හරි හැටි වාසනාවක් හරි හැටි ආකල්පයක් එන්නේ නැත්තේ. ඉතින් අපි නිරන්තරයෙන්ම ධර්මයේ ශ්‍රවණය කළොත් අපිට පුළුවන් ඒ විදිහේ යථාර්ථය දකින්නට. නිරන්තරයෙන්ම ශ්‍රද්ධා රූප වාහිනිය ලක්විරු ගුවන් විදුලිය එකී ධර්මයන් ඔබ වෙත ගෙනෙනවා. ඉතින් ශ්‍රද්ධා සත්‍යන්ත සීල භාවනා වැඩසටහනේ අපි භාවනාමය වැඩසටහනට යොමු වෙන්නටත් සූදානමින් සිටිනවා. අපි භාවනාමය වැඩසටහනට යොමු වෙන්නේ මේ කෙටි විරාමයෙන් අනතුරුව. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.